ඔයගොල්ලන් සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අපේ මුල සිට පවත්වනු ලබන ව්‍යාපාර හා ගිණුම් කළ අධ්‍යයන පන්තියත් එක්ක. උදේ අපි මේ පන්ති මාලාව පසුගිය මාසයේදී තමයි ආරම්භ කිරීම කළේ. ඉතින් අපි මේ පන්ති මාලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට 10 වසර සහ 11 වසර සම්පූර්ණ විෂය නිර්දේශය මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙර ආතුව ඉවර කරන්න. ඉතින් අපි මේ වන විට මේ පන්තියේ මේ වන විට පළවෙනි නිබන්ධනය අපි සාකච්ඡා කිරීම කළා. ඒ වගේම දෙවෙනි නිබන්ධනයේ අන්තිම චූටි කොටසක් තියෙනවා දැන්. මම මේ කොටස අවසන් කරනවා. ඒ තමයි ශබ්දවත්ත විශ්ලේෂණය. එහෙම නැත්නම් ව්‍යාපාරයක තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හඳුනා ගැනීම. ඒ කොටස අවසන් කළා. ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා අලුත් නිබන්ධනය. මම මගේ ගෲප් වලත් දාලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ රෙජිස්ටර්ඩ් ගෲප් වලත් දාලා තියෙනවා. බලන්න අපි ඊළඟට අලුත් නිබන්ධනය ආරම්භ කරනවා. තුන්වෙනි පාඩම් එකකේ ව්‍යාපාර සංවිධාන පාඩම් එකකේ. ඉතින් මේ පාඩම් එකකත් ආරම්භ කළා සාකච්ඡා කිරීමෙන් පසුව අපි 10 වසර ගිණුම් කරන කොටස් ආරම්භ කිරීම කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පන්ති මාලාව තුළදී නැවතත් ඔයගොල්ලන්ට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කළ දෙන්න 10 11 දෙකම. ඉතින් මේ පන්තියට ගොඩක් දරුවෝ මුල සිට සම්බන්ධ වුණා. ඉතින් ඔයගොල්ලන් ප්‍රධාන දේ තමයි රැකගත යුතු අඛණ්ඩ පැමිණීම. අඛණ්ඩ පැමිණීම රැකගත්තොත් පමණයි මේ පන්ති මාලාව සාර්ථක වෙන්නේ. සමහර විට ඇතැම් විට ඔයගොල්ලන් මේ පාඩම් වල යම් යම් දේවල් දන්නවා වෙන්න පුළුවන්. එහෙම කියලා අද පාඩම ලේසි මට ඕනේ accounting ටික මට ඕනේ මේ ටික accounting වල මේ ටික තමයි මට බැරි. එහෙම කියලා සමහර අය අපි දැකලා තියෙනවා යම් දවස්වල සහභාගී වෙනවා. ඇතැම් දවස්වල නිවාඩු දානවා. එහෙම කරන්න එපා. ඔයා මුල ඉඳලා මේක අග වෙනකම් සම්බන්ධ වෙන්න. එතකොට තමයි ඔයාලට මේක අඩුවක් නැතුව නැවතත් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 11 වසර දරුවෝ 10 වසර විෂය නිර්දේශයේ මාගින් මීට පෙර ඉගෙනගෙන නැති අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තමයි ඉගෙනගත්ත දේවල් නැවත මතක් කරගන්න, ඉගෙනගත්ත දේ තහවුරු කරගන්න ගොඩාක් වැදගත් වෙයි මේ පන්ති මාලාව. හරි. එහෙනම් අපි නැවතත් වැඩිට සෙට් වෙමු. එහෙනම් පුතේ ඔයගොල්ලන්ගේ කලින් නිබන්ධනය අපි අවසන් කළෙමු. අලුත් නිබන්ධනයට යන්න කලින්. එතකොට කලින් නිබන්ධනය තමයි ව්‍යාපාර පරිසර නිබන්ධනය. ඒකේ ශබ්දවත්ත විශ්ලේෂණය කියන කොටසට මම යොමු වෙනවා. එහෙනම් හැමෝම බලන්න මාතෘකාව ශබ්දවත්ත විශ්ලේෂණය. මොකක්ද මේ ශබ්දවත්ත විශ්ලේෂණය කියලා කියන්නේ? පුතේ මේ ශයන්න, දුයන්න, අයන්න, තයන්න මෙන්න මේ අකුරු වලින් මෙන්න මේ අක්ෂර වලින් යම්කිසි අදහසක් නිරූපණය වෙනවා. මේ අක්ෂරයෙන් ශක්තියින් පිළිබඳවත් මේ අක්ෂරයෙන් දුර්වලතා පිළිබඳවත් මේ අක්ෂරයෙන් අවස්ථා පිළිබඳවත් මේ අක්ෂරයෙන් තර්ජන පිළිබඳවත් අපිට කියලා දෙනවා. ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන විශ්ලේෂණය. විශ්ලේෂණය කියලා කියන්නේ පුතේව හඳුනා ගැනීම. ඒ වගේම හොයලා බලනවා. මේ ශබ්දවත්ත විශ්ලේෂණයේදී අපි කරන්නේ ව්‍යාපාරයක තියෙන ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන එකිනෙකට හඳුනා ගන්නවා. මොකටද සර් අපි මේක කරන්නේ? අපි මොකටද ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන හඳුනා ගන්න? ඒක පට්ට වැදගත් අපිට. ව්‍යාපාරයක් සාර්ථකත්වයට ගෙනියන්න නම් අපිට අපේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන පිළිබඳව හොඳ දැනුමක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාටත් ඔයාගේ විභාගයේ ජයග්‍රහණය කරන්න නම් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ශක්තියින් මොනවද, ඔයාගේ දුර්වලතා මොනවද. තමන්ගේ ශක්තියින් මොනවද කියලා හඳුනා ගන්න නැති මිනිස්සු කවදාවත් සාර්ථකත්වය ලබා ගන්නේ නැහැ. ඔයගොල්ලන් අහලා ඇති ඕනතරම් ගුරුවරු උගන්වනවා පුතේ තමන්ගේ තියෙන හැකියාව හොයාගන්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොකක් හරි දෙයක් පුළුවන්. ඒක ඉගෙනීම වෙන්න පුළුවන්, නර්තනය වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, ක්‍රීඩාව වෙන්න පුළුවන්. මොනවා හරි ඔයාගේ ඇඟේ තුලේ සැඟවුණු දක්ෂතාවයක් ඇති. අන්න ඒක මතු කරගන්න. ඒක මතු කරගත්තොත් ඔයාලා ජීවිතේ ජය ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා ඔයා දැකලා ඇති. ඕනෑතරම් විද්වත් කතිකාවල් වල ඒ වගේම සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු කියලා තියෙනවා.
අන්න ඒ වගේ ව්‍යාපාරයක ශක්තියින් ටික හරියට පතු කරගත්තොත් ඒ ව්‍යාපාරයේ සාර්ථක වීම කඩත් වළක්වන්න බෑ. ඒ වගේම අපි ශක්තියින් විතරක් නෙවෙයි අපි අපේ තියෙන දුර්වලතා ටිකත් පුතේ හොයා ගන්න ඕනේ. ඒ දුර්වලතා හොයාගෙන ඒවා මගහරවා ගැනීම තුළින් අපිට විශාල ප්‍රයෝජන ලැබෙනවා. අපි හිතමු ඔයාට උදේ පාන්දර නැගිටින්න බෑ කියලා. මේ පන්තිට ඔයා කැමති සහභාගී වෙන්න. හැබැයි ඔයාට මේක තියෙන වෙලාව උදේ වැඩි. ඒ කියන්නේ උදේට නැගිටින්න බෑ ඔයාට. ඒක ඔයාගේ දුර්වලතාවය. එහෙනම් ඔයා දැනගන්න ඕනේ කොහොම හරි මම උදේට නැගිටින්න පුරුදු වෙනවා. ඔයාගේ දුර්වලතා ටික දන්නවා නම් ඔයාට පුළුවන් ඒවා මගහරව ගන්න. ඒ වගේම ඔයාගේ ශක්තියින් වලින් ප්‍රයෝජන ගන්න. ඒ විතරක් නෙවෙයි මේ කොරෝනා කියන වසංගතය ඔයා දන්නවා සමහර කෝටිපතියෝ බිහි කළා. සමහර අතිසාර්ථක ව්‍යාපාරිකයෝ බිහි කළා. ඒකට හේතුව මේ කොරෝනාව සමහර අවස්ථාවක් කරගත්තා. අපේ ටියුෂන් ශාස්ත්‍රයේ උනත් ඇතැම් ගුරුවරු අතිවිශාල දරුවන් පිරිසකට ඉගන්වන ගුරුවරු බවට පත් වුණේ මේ කොරෝනා වසංගතේ. ඒ කියන්නේ ඒගොල්ලන් හරියට ඒක පොයින්ට් එක අල්ලගත්තා. ඉතින් එක කෙනාට අවස්ථා ලැබෙන අවස්ථාව වෙනස්. අපි හැමෝටම අවස්ථා එකම වෙලාවට ලැබෙන්නේ නැහැ. ඔයා පාරකට යනකොට බස් එකේ යන්නේ. අපි හිතමු ඔයා පන්ති ඉවර වෙලා ගෙදර බස් එකේ යනකොට ඔයාගේ බස් එක ඔයා බස් හෝල්ට් එකට ගිය ගමන් එන්න පුළුවන්. සමහර විට ඔයා බස් එක බලන් ඉඳලා විනාඩි 2-3ක් යනකොට ඔයාගේ බස් එක එන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා පැයක් විතර බලන් ඉන්නකොට තමයි ඔයාගේ බස් එක එන්නේ. හැබැයි බස් එක එන්නේ කොයි වෙලාවෙද? ඔයා ඒ බස් එක මග හැරියොත් සමහර විට ඔයාට නැවතත් බස් එකක් එන්න නැති වෙන්න පුළුවන්. අවස්ථා කියන්නේ අන්න ඒ වගේ. සමහර විට අපේ ජීවිතේ අපිට ලැබෙන එක අවස්ථාව වෙන්න පුළුවන්. අපි මේ අවස්ථාව හරියට හඳුනා නොගත්තොත් අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඇතැම් මිනිස්සුන්ට අවස්ථාව නිතර ලැබෙනවා. ඒ ඔවුන්ගේ ලැබීම කියලා අපිට කියන්න පුළුවන්. පුතේ අවස්ථා කොච්චර ලැබුණත් ජීවිතේ ගොඩ දාගන්න නැති මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි ව්‍යාපාරයක් කරනකොට අපි අපේ සාමාන්‍ය ජීවිතේදී ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අපි නිකන් කියන්නේ අපිට පොඩි අවස්ථාවක් දෙන්නකෝ කියලා. ඒ කියන්නේ අවස්ථාව වැදගත්. අවස්ථාව තුලින් තමයි අපිට ගොඩ යන්න පුළුවන්. එතකොට ඒ වගේම අපේ ජීවිතේට බලපෑම් කරන තර්ජන තියෙනවා. අපි මේව ගැන තමයි මේ ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන කියන මේ සදුවක විශ්ලේෂණය තුළදී අපි කතා කරන්නේ ඔන්නවා ගැන. අපි මෙතනදී කතා කරන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතය තුළ තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ගැන නෙවෙයි. අපි මෙතනදී කතා කරන්නේ ව්‍යාපාරයකට තියෙන ශක්ති දුර්වලතා අවස්ථා සහ තර්ජන ගැන. ඔයා දැනටමත් දන්නවා පුතේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා ඔයා දැනටමත් දන්නවා. එනස්සල කියන බලන්න ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙක ඉක්මනට. එතන කියන ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙක. පටගාලා කිය. එකක් අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. මම නිකමට අහන්නේ අභ්‍යන්තර පරිසරයට තව නමක් කියන. සමහර අය මේ දෙක දන්නා වුණාට මේ දෙක දන්නේ. අභ්‍යන්තර පරිසරයට කියන අනිත් නම මොකද්ද? කියන්නකෝ බලන්න. අභ්‍යන්තර පරිසරයට කියන අනිත් නම අන්න හරි. සූක්ෂම පරිසරය. අභ්‍යන්තර පරිසරයට කියනවා පුතේ සූක්ෂම පරිසරය. එතකොට බාහිර පරිසරයට කියන්නේ මොකද? බාහිර පරිසරයට කියන්නේ බාහිර පරිසරයට කියනවා සාර්ව පරිසරය. හොඳේ ඒව මතක තියාගන්න. විභාගයේ දෙවොත් සාර්ව පරිසරයට අයත් වන සාධක ඒ මොකද්ද බං? අපි එහෙම එකක් ඉගෙන ගත්තේ නැහැ. දැන් ඉගෙන ගත්තා. බාහිර පරිසරය තමයි සාර්ව පරිසරය කියන්නේ. ඒ නිසා ඒක ඉතාම හොඳින් මතක තියාගන්න. උදේ මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන මේ හැම එකක්ම අභ්‍යන්තර පරිසරයේ නෑ. මේ හැම එකක්ම බාහිර පරිසරයේ නෑ. අභ්‍යන්තර පරිසරයේ දෙකක් තියෙනවා, බාහිර පරිසරයේ දෙකක් තියෙනවා. මොනවද අභ්‍යන්තර පරිසරයේ තියෙන දෙක? උදේ ව්‍යාපාරයක අභ්‍යන්තරයේ තමයි ශක්තියින් දුර්වලතා තියෙන්නේ. ඔයාගේ ශක්තියින් තියෙන්නේ ඔයා තුල. ඔයාගේ දුර්වලතා තියෙන්නේ ඔයා තුල. දුර්වලතා කියන්නේ ඔයාගෙන් බාහිර පරිසරයෙන් ඇති වෙන එකක් නෙවෙයි. අහගන්න නැවතත් ශක්තියින් තියෙන ව්‍යාපාරයක් ඇතුලේ, දුර්වලතා තියෙන ව්‍යාපාරයක් ඇතුලේ. ඒ වගේම අවස්ථා ඇති වෙන්නේ බාහිර පරිසරේ, තර්ජන ඇති වෙන්නේ බාහිර පරිසරේ. ඒකනේ පුතේ අවස්ථා අපි ඇතුලේ නැහැ. අවස්ථා අපි ඇතුලේ තියෙනවා නම් අපිට ඕන වෙලාවට අවස්ථා ඇති කරගන්න පුළුවන්. එහෙම කරන්න බෑ. අවස්ථා ඇති වෙන්නේ බාහිර පරිසරේ. අපි ඒක ඇති වෙනකම් බලන් ඉන්නවා. බලන් ඉඳලා අපි දැක්ක ගමන් අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න.
හොඳ ව්‍යවසායකයෝ කියන්නේ අවස්ථාවලින් ප්‍රයෝජනෙට ගන්න මිනිස්සු. එහෙනම් මතක තියාගන්න අවස්ථා තර්ජන ඇති වෙන්නේ බාහිර පරිසරයේ බව. අවස්ථාව තර්ජන ඇති වෙන්නේ බාහිර පරිසරයේ. එහෙනම් ආයෙත් බලන්න ශබ්දවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාරයක ශබ්දවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාරයක ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන මෙන්න මේවා හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය. ශබ්දවත විශ්ලේෂණය අනුව ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයේ පවතින අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමයයි. විභාගයේදී අහන ඔයාගේ අහුවොත් ඔයා කොහොමද කියන්න ඕනේ? ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයේ පවතින අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමයද කියනවා ශබ්දවත විශ්ලේෂණය. මේක අපි ඉංග්‍රීසි අක්ෂර වලින් SWOT කියලා හඳුන්වනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා SWOT කියලා. SWOT analysis මොන විදිහට අපි හඳුන්වනවා. ශබ්දවත විශ්ලේෂණය. S කියන්නේ strength ශක්ති. W කියන්නේ weakness දුර්වලතා. O කියන්නේ opportunities අවස්ථා. T කියන්නේ threats තර්ජන. එහෙනම් අපි මේක SWOT විශ්ලේෂණයේ විදිහට නැත්නම් SWOT analysis කියලා අපි හඳුන්වනවා. මතක තියාගන්න. එහෙනම් අවසාන වශයෙන් මම කියනවා ඔයාලට පුළුවන් හරි ලේසි නමින්ම මේකේ නිර්වචනය හදා ගන්න පුළුවන්. ශබ්දවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාරයක තියෙන ශක්තිය, ව්‍යාපාරයක තියෙන දුර්වලතා, ව්‍යාපාරයක තියෙන අවස්ථා, ව්‍යාපාරයක තියෙන තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය. එතකොට මේක තව දුරටත් ඇඩ්වාන්ස් විදිහට කියනවා නම් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයේ තියෙන අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය ශබ්දවත විශ්ලේෂණය. ඔයාලට පැහැදිලිද ශබ්දවත විශ්ලේෂණය කියන නිර්වචනය පිළිබඳව? මේක පැහැදිලි කිරීම හරිද? හරි. ඒක හරි. එහෙනම් අපි පොඩ්ඩක් ලියාගමු ශබ්දවත විශ්ලේෂණ නිර්වචනය. හරි ලියාගන්න එනම් ශබ්දවත විශ්ලේෂණයේ නිර්වචනය ලියාගන්න හැමෝම ශබ්දවත විශ්ලේෂණය කියලා ලියලා මාතෘකාව ඒ යටතේ ලියාගන්න කම්මැලි වෙන්න එපා. උදේ පාන්දර දැන් නැගිටලා අතපය හොල්ලලා පොඩ්ඩක් ලියනකොට තමයි ඔය නිදිමත ගතිය යන්නේ. හරිද? නැත්තම් නිදිමත ගතිය යන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔය නිකන් බලන් ඉඳලා හරියන්නේ. බලන්න. ලියන්න ශබ්දවත විශ්ලේෂණය කියලා දාලා ඕනම් උඩින් දාන්න SWOT කියලා. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්ති ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්ති සහ දුර්වලතා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්ති සහ දුර්වලතා බාහිර පරිසරයේ පවතින අවස්ථා හා තර්ජන බාහිර පරිසරයේ පවතින අවස්ථා සහ තර්ජන ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයේ පවතින අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය ශබ්දවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. ශබ්දවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය ශබ්දවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. අවසාන වශයෙන් කියන ලියාගන්න ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්තියින් සහ දුර්වලතා බාහිර පරිසරයේ පවතින අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රමය ශබ්දවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. හරි. ශබ්දවත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. හරි. දැන් අපි බලමු මොනවද මේ ශක්තියින් කියන්නේ කියලා. ශක්තියින් කියන්නේ මොනවද කියලා බලමු. හරි ලේසි පුතේ මතක තියාගන්න ශක්තියින්. ඔය අස්සරට කියන්න ශක්තියින් කියන්නේ ව්‍යාපාරයේ කොයි පරිසරයේ තියෙන එකක්ද කියලා. දැන් මම කිව්වා. ශක්තියින් කියන්නේ ව්‍යාපාරයක කොයි පරිසරයක තියෙන්නේ? අභ්‍යන්තර පරිසරය යන්න හරි.
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තමයි ශක්තිය තියෙන්නේ. එතකොට ඔයා මට කියන්න ශක්තියින් තියෙන එක ව්‍යාපාරයකට හොඳයිද? ඒක නරකයිද කියලා? ශක්තියින් තියෙන එක ව්‍යාපාරයකට හොඳයිද නරකයිද? හොඳයි. අපි ඒකට කියනවා වාසිදායකයි. වාසිදායකයි. ශක්තියින් තියෙන එක ව්‍යාපාරයකට වාසිදායකයි. මේ බලන්න එහෙනම් ශක්තියින් කියන්නේ මොනවද කියන්නේ? ශක්තියින් කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින ශක්තියින් යනු ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින වාසිදායක තත්ත්වයන්. වාසිදායක තත්ත්වයන්. ව්‍යාපාරයට හොඳ තත්ත්වයන්. ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන දෙන තත්ත්වයන්. මොනවද ශක්තිය? අපි බලමු පොඩ්ඩක් උදාහරණ. ඔයා මට පොඩ්ඩක් කියන්නකෝ අභ්‍යන්තර පරිසරයට අයිති සාධක මොනවද කියලා? අභ්‍යන්තර පරිසරයට අයිති සාධක මොනවද කියන්නකෝ පොඩ්ඩක්. අභ්‍යන්තර පරිසරයට අයිති සාධක. අයිතිකරුවන් හරි. අයිතිකරුවන් හරි. ඊළඟට කලමනාකරුවන් good. කලමනාකරුවන්. next one සේවකයන් හොඳයි නියමයි. එතකොට පුතේ අහගන්න. එතකොට පුතේ අභ්‍යන්තර පරිසරයට අයිති වෙනවා අයිතිකරුවෝ, කලමනාකරුවෝ, සේවකයෝ. අපි තුන ගැන කතා කරානේ. එතකොට මේ අයිතිකරුවන්, කලමනාකරුවන්, සේවකයන් කියන මෙන්න මේ තුන් දෙනා ආශ්‍රිතව තමයි වාසිදායක තත්ත්වය නැති වෙන්නේ. මේ තුන් දෙනාගෙන් තමයි ශක්තියින් නැති වෙන්නේ. මේ තුන් දෙනාගෙන් තමයි අපි ශක්තියින් ලියන්න ඕනේ. ඇයි? ඒගොල්ලන්ගේ අභ්‍යන්තරේ. මෙන්න එකක් මම අයිතිකරුවෝ ගන්න මුලින්ම. අයිතිකරුවට පට්ට සල්ලි දෙනවා පුතේ. අයිතිකරුවගේ මූල්‍ය හැකියාව හොඳයි. එහෙනම් ඒක අපිට ශක්තියක්. ඔයාගේ අම්මට තාත්තට හොඳට සල්ලි දිනනවා නම් ඒක වල ශක්තියක් නේ. ඔයාගේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ. ඔයාට හොඳ දැනකට යන්න කිසි අවුලක් නෑ. ඔයාට ඔයාගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න උනත් අම්මගෙන් තාත්තගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඒ දෙමව්පියන්ට ඉහළ මූල්‍ය හැකියාවක් තියෙනවා කියන එක පට්ට වටිනවා යාට. හරිද? ඒ වගේ තමයි ව්‍යාපාරයක අයිතිකරුවන්ට හොඳට සල්ලි දිනවා කියන්නේ ඒගොල්ලන්ගේ මූල්‍ය හැකියාව හොඳයි කියන්නේ ව්‍යාපාරයට එක වාසි. එතකොට ව්‍යාපාරයට ප්‍රාග්ධනය අවශ්‍ය ඕනම වෙලාවක අයිතිකරුවන්ට අවුලක් නැතුව ඒක ලබා දෙන්න පුළුවන්. මෙන්න පුතේ දෙවෙනි එක. තව එකක්. පුතේ අයිතිකරුවන්ට හොඳ ව්‍යාපාර දැනුමක් තියෙනවා. අයිතිකරුවන්ට හොඳ පළපුරුද්දක් තියෙනවා. හරියට නිකන් නවලෝක මුදලාලි වගේ. නේ බිස්නස් කරලම බිස්නස් ගැන දැනුමක් තියෙනවා. පළපුරුද්දක්. ධම්මික පෙරේරා ඉන්න බිස්නස් වැඩෙන්නේ නැහැ. ඇයි? පට්ට දැනුම නැති පට්ට එක්ස්පීරියන්ස් නේ. ධම්මික පෙරේරා වෑග පිටිය මේගොල්ලන් ඉන්න බිස්නස් වැඩෙන්නේ නැත්තේ ඇයි? වැඩෙන්නේ නැත්තේ මේගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒගොල්ලන් නෙවෙයි ව්‍යාපාර පාලනය කරන්නේ. ධම්මික පෙරේරා එක ව්‍යාපාරයක්වත් පාලනය කරන්නේ නැහැ. එයා කරන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ එයාගේ ඔෆිස් එකේ ඉන්නවා කියනවා වෙනම සෙට් එකක් 20ක්ද 30ක්ද ඒගොල්ලන් කරන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ අනාගතේ මොනවද දියුණු කරන්න පුළුවන් ව්‍යාපාර කියලා අලුත් ව්‍යාපාර බිහි කරන එක තමයි ඒගොල්ලන් කරන්නේ. එතකොට සම්පත් බැංකුව ධම්මික පෙරේරාගේ වුණාට සම්පත් බැංකුව පාලනය කරන්නේ නැහැ ධම්මික පෙරේරා. ලංකා ටයිල්ස් ධම්මික පෙරේරාගේ වුණාට වැලිබල් ෆිනෑන්ස් LB ෆිනෑන්ස් ධම්මික පෙරේරාගේ වුණාට සිංගර් එක ධම්මික පෙරේරාගේ වුණාට ඒව පාලනය කරන්නේ නැහැ. එයා කරන්නේ අලුත් ව්‍යාපාර අදහස් මොනවද ඉස්සරහට කරන්න ඕනේ මොනවද කරන්න පුළුවන් මොනවද සාර්ථක වෙන්නේ මේවා ගැන රිසර්ච් කරනවා. අරව වෙනම මැනේජ්මන්ට් එකක් යටතේ කරනවා. හැබැයි හදිසියේ හරි ඒගොල්ලන්ට ටාගට්ස් දීලා තියෙන මැනේජර්ස්කට ටාගට් දීලා තියෙන. ඔයා මේ අවුරුද්දේ ප්‍රොෆිට් එක මේ මට්ටමට ගේන්න ඕනේ. ලාභේ මේ මට්ටමට ගේන්න ඕනේ. ඒ මොනවා හරි බිස්නස් එකේ අවුලක් වුණොත් අන්න ටග්ගල ධම්මික පෙරේරා මැරිහත් වෙලා බලනවා මොකක්ද අවුල ටග්ගල උපදෙස් දීලා වැඩේ කරලා ආයි බැලන්ස් එකක් ගන්න. ඔන්න එක්ස්පීරියන්ස් තියෙන එකේ වටිනාකම. දැන් හිතන්න ඕගොල්ලන්ගේ අම්මා තාත්තා හොඳ උගත් කියලා. අම්මා තාත්තා හොඳ උගත් දෙමව්පියන් නම් ඕගොල්ලන්ට යන්න ඕන ඉදිරි මාවත ඒගොල්ලන් පෙන්නනවා. නේ සමහර දෙමව්පියෝ එච්චර උගත් අය නෙවෙයි. මම මේ කියන්නේ අපහාසයකට නෙවෙයි. දැන් මගේ දෙමව්පියෝ ගත්තා. එහෙම උගත් අය නෙවෙයි. අපි තමයි ඉගෙන ගත්තේ. අපි තමයි මොනවද කරන්න ඕනේ? කැම්පස් යනවද? චාර්ට් කරනවද? සීමා කරනවද? අපේ දෙමව්පියෝ දන්නේ නැහැ චාර්ට් කියන්නේ මොකක්ද කියලා. අපි තමයි ඒක හොයාගෙන කරේ. නමුත් හොඳ උගත් දෙමව්පියෝ ඉන්න තැන්වල දෙමව්පියෝ පෙන්නනවා මාවත. පුතේ මෙහෙම කරා නම් හොඳයි. මෙහෙම කරා නම් හොඳයි. නේද? අන්න ඒ වගේ පුතේ ව්‍යාපාරයක කලමනාකරුවන්ගේ දැනුම තියෙනකොට පළපුරුද්ද තියෙනකොට ඒක ව්‍යාපාර පට්ට වටිනවා. ඔන්න ඔය වගේ කලමනාකරුවන් ආශ්‍රිතව අපිට වාසි ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ අයිතිකරුවන් ආශ්‍රිතව ඒ වගේම කලමනාකරුවන් ආශ්‍රිතවත් අපිට පුළුවන්.
කලමනාකරු කැපවීමෙන් වැඩ කරනවා. ඒක පාට වටිනවා. කලමනාකරු කැපවීමෙන් වැඩ කරනවා නම් කලමනාකරුට නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා නම් එයා පාට ඩයලොග් හොඳේ. නිවැරදි තීරණ ගන්න හැමතිස්සෙම මාර අදහස් යාගේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. යාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අවුරුදු ගාණක් බිස්නස් වල වැඩ කරලා මැනේජර් කෙනෙක් විදියට යාට පාට එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ කලමනාකරුවෙක් ඉන්නවා කියන්නේ ව්‍යාපාරයකට මාර වටිනවා. ඉතින් පුතේ කලමනාකරුවන් සම්බන්ධව ඒ ආකාරයෙන් අපිට වාසි කොට නගා ගන්න පුළුවන්. අපි ඊළඟට ගත්තොත් සේවකයෝ. සේවකයා කැපවීමෙන් වැඩ කරනවා නම් අලුත් අදහස් තියෙන නව අදහස් ඉදිරිපත් කරන සේවකයෝ ඉන්නවා නම් සේවකයෝ ඒ වගේම කාර්යක්ෂමයි නම් හොඳට බහලා වැඩ කරනවා. ඒ වගේම නෙවෙයි ධනාත්මක අදහස් තියෙනවා. අලුත් දේවල් මට මේක කරන්න පුළුවන්. හරිම නිර්මාණශීලී. ඔන්න ඔය වගේ සේවකයන්ගේ අපිට වාසි තියෙන්න පුළුවන්. සේවකයෝ කාර්යක්ෂමයි නම් ඵලදායීතාවයෙන් යුතුව වැඩ කරනවා නම් ළමෙක් කනවා අයිතිකරු මැනේජර් වෙන එක ශක්තියක්ද? එහෙම කියන්න බෑ. අයිතිකරු කළමනාකරු වීම ශක්තියක් කියලා අපිට එහෙම ගන්න බෑ. ඒක අයිතිකරුට හොඳ දැනුමක් තියෙනවා නම් සමහර වෙන්න පුළුවන්. නමුත් අපිට ලියන්න පුළුවන් ඕන අයිතිකරු ව්‍යාපාර කටයුතු පිළිබඳ සොයා බැලීම. අයිතිකරු නිතරම බිස්නස් එකට ඇවිල්ලා බිස්නස් එකේ මොකද වෙන්නේ? ව්‍යාපාර කටයුතු වල උනන්දුවක් දක්වනවා නම් ඒක වැදගත්. සමහර අයිතිකරුවෝ ඉන්නෝ පැත්ත බලාට එන්නේ නැහැ ව්‍යාපාරයකට. එහෙම බෑ. අයිතිකරුවෙක් වුණාම ව්‍යාපාරය ගැන හොයලා බලලා ව්‍යාපාර උපදෙස් දීලා ඒ අවශ්‍ය වෙලාවෙදී සහයෝගයට ඉන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාරය ගොඩ ගන්න බෑ. ඒ නිසා අයිතිකරුවන්ගේ අර මම කලින් කිව්ව ශක්තිය ටික ඔයාලට කියන්න පුළුවන්. කලමනාකරුවන්ගේ කලමනාකරුව කැපවීමෙන් වැඩ කිරීම, ඒගොල්ලන්ට නිවැරදි තීරණයකට හැකියවීම, ඒ වගේම ඒගොල්ලන්ගේ රැකියාවේ පළපුරුද්ද, වෘත්තීය පළපුරුද්දක් තියෙනවා. නේ? ඊළඟට සේවකයන් ගත්තොත් සේවකයන් කාර්යක්ෂමයි. ඒ වගේම අපේ ඉන්න සේවකයෙ පුතේ එන්න පුහුණු සේවකයෝ. සේවකයෝ ඒගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. පුහුණු සේවකයෝ ඉන්නේ. ඒක වටිනවා. ඒ වගේම නිර්මාණශීලී කැපවීමෙන් වැඩ කරනවා. අවංකයි. ඒක හරි හොඳයි. එතකොට දුර්වලතා කියන එක අමුතුවෙන් ඔයාලට පාඩම් කරන්න ඕනේ නැහැ හොඳේ. දුර්වලතාවයි පාඩම් කරන්න යන්න එපා. ශක්තියින් ටිකේ අනිත් පැත්ත තමයි දුර්වලතා. ශක්තියින් වලම අනිත් පැත්ත තමයි පුතේ දුර්වලතා. අයිතිකරුගේ මූල්‍ය හැකියාව අඩුයි නම් අයිතිකරුට මුදල් නැත්තම් ඒක දුර්වලතාවයක්. අයිතිකරුට ව්‍යාපාර පිළිවෙල දැනුමක් නැහැ. අයිතිකරු ව්‍යාපාර කටයුතු ගැන හොයලා බලන්නේ. අයිතිකරුට පළපුරුද්දක් නැහැ. ඒක දුර්වලතාවයක්. ඒක දුර්වලතාවයක්. ඒ වගේම කලමනාකරුවා මෙයා නවක කලමනාකරුවෙක්. රැකියාවේ පළපුරුද්දක් නැහැ. නිවැරදි තීරණ ගන්න බෑ. ඒ වගේම මෙයා කාර්යක්ෂම වැඩ කරන්නේ. ඒක දුර්වලතාවයක්. සේවකයෝ පුහුණුවක් නැහැ. නුපුහුණු සේවකයෝ අලුත් අය. එහෙනම් ඒක දුර්වලතාවයක්. ඒ වගේම සේවකයන්ට නිර්මාණශීලී අදහස් නැහැ. සේවකයෝ කාර්යක්ෂමව වැඩ කරන්නේ. ඒ වගේම සේවකයෝ හැමතිස්සෙම ඍණාත්මක අදහස් වලින් යුක්තයි. ඒක අනේ මට බෑ. ඕක හරියන්නේ කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ ඍණාත්මක අදහස් තියෙනවා නම් ඒක කොටත් වැඩි කොට දාන්න බෑ. ඔන්න ඔය වගේ ශක්තියින් දුර්වලතා කියන්නේ මෙන්න මේ තුන් දෙනා තුලින් මතුවෙන ඒවා. මේ තුන් දෙනා තුලින් මතුවෙන. ඉතින් ඔයාලට පුළුවන් මේ තුන් දෙනා තුලින් මතුවන වාසි කීපයකුත් අවාසි කීපයකුත් ගොඩනගා ගන්න. පැහැදිලිනේ? හරි. එතකොට පුතේ ඔන්න ඔක තමයි ශක්තියින් කියලා කියන්නේ. මම එතකොට දුර්වලතා කිව්වනේ. දුර්වලතා ටිකක් මම කිව්වා. දැන් මම දුර්වලතාව හඳුන්වා දෙන්නම්. දුර්වලතා කියන්නේ අභ්‍යන්තර පරිසරයේම තියෙන එකක් තමයි. දුර්වලතා තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ තමයි. හැබැයි දුර්වලතා තිබීම ව්‍යාපාරයකට අවාසිදායකයි. දුර්වලතා කියන එක ව්‍යාපාරයකට අවාසිදායකයි. දුර්වලතා කියන එකත් ව්‍යාපාරයකට අවාසිදායකයි. දුර්වලතා තුලින් ඇති වෙන්නේ මේවා තුලින්ම තමයි. උදේ එන ශක්තියින් දුර්වලතා කියලා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන ඒවා. අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක දේවල් අපි කියනවා ශක්තියින් කියලා. අවාසිදායක දේවල් අපි කියනවා දුර්වලතා කියලා. තව ඕනනම් ගත්තොත් ව්‍යාපාරයේ හොඳ තාක්ෂණයක් තියෙනවා. ඒක ශක්තියක්. ව්‍යාපාරයේ නම හොඳයි, බ්‍රෑන්ඩ් එක හොඳයි. හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. දැන් Apple බ්‍රෑන්ඩ් එක quality. බ්‍රෑන්ඩ් එකට මිනිස්සු බඩුව නේද? පෝලෝ ටී-ෂර්ට් අදින මිනිස්සු බ්‍රෑන්ඩ් එකට අන්නේ හොඳ සන්නම් නාමයක් තියෙනවා නම් ඒකත් අපිට ශක්තියක්. ඒක අපිට ශක්තියක්. අපේ නම හොඳයි. අපේ භාවිතා කරන තාක්ෂණය හොඳයි. එතකොට ඒක අපිට ශක්තියක්. එහෙනම් ශක්තියින් දුර්වලතා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක දේවල් ශක්ති, අභ්‍යන්තර පරිසරයේ තියෙන අවාසිදායක දේවල් දුර්වලතා. පැහැදිලිද? මට කියන මේ කොට සම්පූර්ණයෙන් පැහැදිලි කියලා ඔච්චරයි ඉතින් මේ කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද?
ඊළඟට අපිට අවස්ථා තර්ජන විතරයි කතා කරන්නේ. මම කියන වැඩේ හරිද කියලා මොනවාරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් කියන්න. ආයි 11 වසරේ ළමයින්ට ආයි මේව ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳේ. 11 වසරේ ළමයින්ට ආයි මේව ඉගෙන ගන්න බෑ. ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ආයි සෙකන්ඩ් සයි කරනවා නම් ඕනෙව. එහෙම තමයි. නැත්නම් ආයි 11 වසරේට සමහර හිතකින් සර්ලා තව මාස 3ක් යනකොටත් මුල සිට පන්තියක් පටන් ගන්නීනේ. එහෙම පටන් ගන්න නැහැ. පිස්සුවක් නැහැ අපිට. හරිද? ඒ පිස්සුවක් නැහැ. ඒ නිසා නැවතත් ආයි මුල සිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. සේවක වැඩ වර්ජන එන්නේ මොන කාණ්ඩයේද? සේවක වැඩ වර්ජන කියන්නේ පුතේ සේවකයන් තුලින් ඇතිවෙන එකක් නේ. ඒක තර්ජනයක්. සේවක වැඩ වර්ජන කියන්නේ තර්ජනයක් විතර ගන්න පුළුවන්. හරිද? ඒක සේවකයන් තුලින්. හැබැයි වෘත්තීය සමිති වලින් ගන්න එකක් නම් සමහර විට සේවකයන් තුලින් ඇතිවෙන එකක් නිසා ඒක දුර්වලතාවයක් විතර ගන්න පුළුවන්. හැබැයි වෘත්තීය සමිති වගේ ඒකාබද්ධ වෙලා ඇතිවෙන වැඩ වර්ජනයක් නම් ඒක අපිට තර්ජන පැත්තට ගන්න පුළුවන්. තර්ජන වල. හරි බලන්න එහෙනම් අපි ලියාගමු ටක්කාලා. අපි ලියුවනේ ශරුවත විශ්ලේෂණය ගැන. ලියාගන්න ශක්තියින් කියලා අනුමාත්‍රකාවක් පොඩි මාත්‍රකාවක් ලියාගන්න ශක්තිය. දැන් මේව ඉගෙන ගත්ත අය කරන්න ඕනේ ලියන්න බැරි නම් ලියන්න කම්මැලි නම් දැන් පට්ටේට වැඩ කරපුවා ඉන්නවනේ. මේ පන්ති වල ඉන්න ලකුණු 90 ගණන් ගත්ත වාර විභාග වල තමයි. ඒගොල්ලන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන් කරන්න ඕනේ එක්කෝ අවශ්‍ය නම් ලියන්න කමක් නැහැ. ලියන්න කම්මැලි වගේ නම් අඩුම තරමේ මම කියන දේවල් හොඳට අහගෙන මම අහන ප්‍රශ්න වලට උත්තර දීලා මේ වැඩේ තව දුරටත් පිට කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ මුල සිට පන්ති අර පන්ති මේ පන්ති මේ හැම එකටම සහභාගී වෙන්නේ හැමදාම සහභාගී වෙන්නේ වැඩ කරන ළමයි ටික විතරයි. වැඩ කරනුම් අනිවාර්යෙන් කොහොමද වැඩ කරන්නේ? අර වැඩ කරනදී අපත සෙට් එක තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. මුල සිට පන්තිය පටන් ගන්නකොම ආරිය ප්‍රියන්නම් කියලා හොරේ දාගෙන එනවා මුල් ටිකේ. ඊට පස්සේ අර පර්මනන්ට් ට්‍රැක් එකම තමයි. අපේ අකුසල කර්ම තියෙනවනේ. කලින් අපේ ජීවිතේ අපි කලින් කරපු අකුසල කර්ම තියෙනවා නේ. ඔය බුදුහාමුදුරුවෝ කාලෙත් සමහර හාමුදුරුවෝ රහත් වුණාට ඒගොල්ලන්ගේ කලින් ආත්මවල කරපු අකුසල කර්ම තියෙනවා. ඒවා දැන් උදාහරණයක් හාමුදුරුවෝ නමක් ඉඳලා තියෙනවා කලින් රහත් වෙච්ච. ඒ බුදුහාමුදුරුවෝගේ කාලේ. ඒ හාමුදුරුවෝ පෙරත් භවයක වඳුරෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයා ඔය රහත් වුණාට පස්සේ ඔය ගඟක් වගේ එකක් පොඩි ඇලපාරකින් එහෙම යනකොට ඒ ඇලපාරකින් සිවුර මෙහෙම උස්සලා පයින්වල එහා පැත්තට සාමාන්‍ය හාමුදුර කෙනෙක් එහෙම කරන්නේ නැහැ සංවරයි. අනිත් හාමුදුර ඔක්කොම දිය පාරෙන් බෑගෙන හිමීට එනකොට අර හාමුදුර එහෙම නෙවෙයි සරම මෙහෙම ඔස්සගෙන මේ පැත්තෙන් අර පැත්තට පයින් රහත් හාමුදුර නමක්. හරි. ඉතින් බුදුහාමුදුර කියලා තියෙනවා රහත් වුණත් අර පෙර ආත්ම වල තමන්ගේ ලක්ෂණ තියෙනවා. එහෙම තමයි සමහර අය කොච්චර වුණත් අර හරියට වැඩක් කරගන්න බෑ. පෙර අකුසල කර්ම මතුවෙනවා. හරි. ඉතින් තමන් දැනගන්න ඕනේ ඒව යටපත් කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. මතක තියාගන්න. අතපය නැති මිනිස්සුන්ටත් හරිද අතපය නැති මිනිස්සුන්ට ධෛර්යයක් තිබුණා. හැබැයි ධෛර්යය කියලා කියන්නේ අපිට කවුරු ලියලා දෙන එකක් වෙන්න ඕනේ. ඒක අපි ලියා ගන්න ඕන එකක්. නේ? ලෝකේ අතපය නැති මිනිස්සුන්ට හොඳ අනාගතයක් තිබුණා. මේ අතේ තියෙන රේඛා දිහා බලලා අපේ අනාගතය තීරණය කරන්න බෑ. හරිද? අපේ අතේ තියෙන රේඛා නැත්නම් අපේ හදහන මම දන්නේ ඒවා ඇත්තද බොරුද කියලා. සමහර ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ ධෛර්යය පිළිගන්නවා නම් අපි මේ ඉගෙන ගන්න එකේ තීරුමක් නැහැ. මුකුත් කරන්න ඕනේ. ඒක දෙట్లా වාඩි වෙලා ඉන්න. උඩ කන්න මොන්නේ ඉබේම ලැබෙයි. ඒ නිසා එහෙම ලැබෙන්නේ නැහැ. අපිට පුළුවන් ධෛර්යය වුණත් වෙනස් කරන්න. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. ඉතින් වඩා මහන්සි වෙන්න ඕනේ ජීවිතේ. ලියාගන්න ශක්තිය ලියාගන්න ශක්තිය ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින වාසිදායක තත්වයන් මෙතනම පාඩම් කරගන්න. පාඩම් කරගන්න ගමන් ලියා ගන්න. ඒක තමයි ක්‍රමය. තමයි කන මයික් එක ඔන් කරන්න දෙන්න බැරිද? මයික් එක ඔන් කරන්න දෙන්න පුළුවන් පුතේ ළමයි 15ක් 20ක් ඉන්න කාලේ අපි දුන්නා. දැන් මේකේ ළමයි 100 ගණක් ඉන්න එක එක්කෙනා මයික් ඔන් කරන්න ගත්තොත් මට මේ විෂය නිර්දේශය මේ අවුරුද්ද නෙවෙයි තව අවුරුදු 5කින්වත් ඉවර ගන්න වෙන්නේ. මම මැසේජ් කරනවා chat එකේ දාන්න පුළුවන්. නැත්නම් ප්‍රයිවට් කරන මැසේජ් කරන්න අහගන්න පුළුවන්. අන්තිම පස්සේ වුණා කෝල් එකක් දාලා හරි අහගන්න මොනවා හරි ගැටලු දිනනවා නම් කෝල් එක ලියාගෙන. බලන්න ශක්තියින් කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින තියාගන්න ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින
වාසිදායක තත්වයන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින වාසිදායක තත්වයන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින වාසිදායක තත්වයන් ඔළුවට දාගන්න අමාරුද නෑනේ මොකද්ද මේකේ තියෙන අමාරු ව්‍යාපාරයක අභ්‍යන්තරේ කියන්නේ ඇතුළේ තියෙන වාසිදායක දේවල් කියන අපිට ප්‍රයෝජනයක් තියෙන දේවල් ශක්තිය ඕක පාඩම් කරන මාළුකව අමාරුවක් තියෙනවා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක තත්වයන් ශක්තියින් ලෙස හැඳින්වේ ශක්තියින් ලෙස හැඳින්වේ ගොඩක් අය පාඩම් කරනවා කියලා කරන්නේ බොරුවනේ කරන්නේ බොරුවට පොත දිහා බලන ශක්තිය ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක දේවල් ඉවරයි ඊළඟට දුර්වලතා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන අවාසිදායක දේවල් එහෙම පාඩම් කරන්න බෑ ඔයා මුලින්ම පොත අරගත්තාම අපි හිතමු ශක්තිය නම් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක දේවල් ඊට හිතින් හිතන්න ඕනේ ශක්තියින් කියන්නේ එහෙනම් ව්‍යාපාරයක් ඇතුලේ තියෙන වාසිදායක දේවල් ඔයාලට ඒක තේරෙනවා අවබෝධ වෙනවා අන්න එතකොට මොලේට යනවා ඔකට මතක හිටිනවා අර නිකන් ඔහේ කියවන් යන අයට පොත කියවන අයට මතක හිටින්නේ පාඩම් කරනවත් ඉගෙන ගන්න ඕන සමහර අය ඉගෙන ගන්න දන්නේ නැහැ ඒකනේ ප්‍රශ්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක දේවල් ලියමු උදාහරණ ලියන්න තුනක් විතර ලියාගන්න එක ගාන ලියා ගන්න එක අයිතිකරුවන්ට ඉහළ මූල්‍ය හැකියාවක් තිබීම 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 දෙවෙනි එක පළපුරුදු නැත්නම් අපිට පළපුරුද්දක් සහිත කළමනාකරුවන් සිටීම පළපුරුද්දක් සහිත කළමනාකරුවන් සිටීම පළපුරුද්දක් සහිත කළමනාකරුවන් සිටීම දැන් අපේ රටටත් වෙලා තියෙන එක පළපුරුද්දක් නැති නායකයෝ බිහි වුණාම රටට වෙලා තියෙන දේ පේනවා දේශපාලන දැනුමක් නැති රටක් කවදාවත් පාලනය නොකරපු අය බිහි වුණාම රටකට වෙලා තියෙන දේ පේනවා පළපුරුද්ද පට්ට වැදගත් කියන්නේ ඒක අද පේපර් ක්ලාස් එක තියෙනවා අවසට සෙකන්ඩ් පේපර් එකනේ අපි සාකච්ඡා කරගෙන එක ප්‍රශ්නයයි සාකච්ඡා කරේ අද මම බලාපොරොත්තු වෙන ප්‍රශ්න 3ක් වගේ හෝ 4ක් සාකච්ඡා කරන්න. ලබන සතියේ පේපර් ඉවර කරනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ උත්තර සපයන්න කේස් ස්ටඩි ප්‍රශ්නෙට සහ 11 වසරේ විතරයි මේක අදාළ වෙන්නේ මොකද A9 පේපර් එක. හරි. පළපුරුද්දක් සහිත කළමනාකරුවන් සිටීම ලියුවන්නේ. තුන්වෙනි එක තමයි අපි ලියමු කාර්යක්ෂම සේවකයන් සිටීම නැත්නම් පුහුණු සේවකයන් සිටීම එක්ක පුහුණු සේවකයන් සිටීම නැත්නම් කාර්යක්ෂම සේවකයන් සිටීම පුහුණු සේවකයන් සිටීම නැත්නම් කාර්යක්ෂම සේවකයන් සිටීම ලියාගන්න. ඔන්න ශක්තියින් ගැන මම කියලා දුන්නා. ශක්තියින් කියන්නේ මොනවද කිව්වා? ශක්තියින් වලට උදාහරණ කියලා දුන්නා. තනිකර මතක තියාගැනීම විතරයි වාට තියෙන්නේ. මෙතනම පාඩම් කළා වැඩේ කොට දාගන්න. හරි. लिया गया ईलंगट दुर्वलता लिया दुर्वलता वीकनेस दुर्वलता තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ හැබැයි ඒක අවාසිදායකයි ව්‍යාපාරයේ ඇතුලේ තියෙන අවාසිදායක දේවල් වලට අපි කියනවා දුර්වලතා. එතකොට මම කිව්වා දුර්වලතා කියන්නේ ශක්තිවල අනිත් පැත්ත. අයිතිකරුවට සල්ලි නැත්තම් කළමනාකරුවට පළපුරුද්ද නැත්තම් සේවකයන්ට පුහුණුවක් නැත්තම් සේවකයෝ නිර්මාණශීලී නැත්තම් ව්‍යාපාරයේ තාක්ෂණයේ යල්පැනලා ගිහිලා තියෙනවා නම් පරණ තාක්ෂණයක් නැති ඒවා දුර්වලතා. ඉතින් අපි ලියාගමු ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්ත්වයන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්ත්වයන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්ත්වයන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්ත්වයන්
ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්වයන් දුර්වලතා ලෙස හැඳින්වේ. දුර්වලතා ලෙස හැඳින්වේ. ඔළුවට දාගන්න ව්‍යාපාරයක් ඇතුලේ තියෙන ව්‍යාපාරයට අවාසිදායක දේවල් තමයි දුර්වලතා කියලා කියන්නේ. ඔයාගේ ඇතුලේ තියෙන ඔයාට අවාසි දේවල්, ඔයාට දියුණුවක් ලබන්න බැරි ඔයාගේ ඇතුලේ තියෙන දේවල්, අධික කම්මැලිකම, අධික බඩගින්න, සමහරුන්ට කන්න ඕනේ හරක්ට වගේ. කන්න බඩ හැදෙනවා. සමහරන්ගේ බඩ නිකන් මේ බොක්ක නිකන් මේස් බැනීමක් වගේ. කන්න හැදෙනවා. එහෙම කාලා අන්තිමට නිදා ගන්නවා. දැන් අපේ කාලේ අපි පාඩම් කරනකොට සමහර වෙලාවට යාළුවෝ සෙට් වෙලා පාඩම් කරනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගාව යාළුවෝ ඉන්නවනම් ටිකක් වැඩ කරන අය, උනන්දුවක් තියෙන අය, උනන්දුවක් නැති උනත් කමක් නැහැ. පොඩ්ඩක් එකතු කරලා වැඩක් කරගන්න පුළුවන් නම් දෙතුන් දෙනෙක් එකතු වෙලා පාඩම් කරන්න. ඉස්සර අපි එහෙම කරා. අපේ ගෙදර එක දවසක් පාඩම් කරනවා. අනිත් යාළුවෝ ගෙදර තව දවසක් පාඩම් කරනවා. රැට නයිට් එක. හැබැයි සමහර දවස්වල අපි දැක්ක දෙයක් තමයි සමහරව දැන් මොන පාඩම් කරනවා කිව්වම සෙට් වෙනවා. මොන අද 8ට සෙට් වෙනවා. හරි 8ට එනවා. එතකොට ඉතින් පාඩම් කරන්න බෑනේ නිකන් රැට මොනවා හරි කන්න ගේමුනේ. අර ඔයා මේ වගේ ඔයා මේ වගේ මම මේව ලෑස්ති කරන්නම් කියලා දැන් කට්ටිය බෙදා ගන්නවා. එක එකයි බෙදා ගන්නවා. එහෙම ගේනවා බිස්කට් ගේනවා, එක ෂෝටිස් ගේනවා, සමහර රැට පොත්තු තුස්සන් එනවා. ඔන්න විනාඩි 5ක් විතර පාඩම් කරනවා. පාඩම් කරපු ගමන් කාලේ ඉමුනේ. කනවා ඔන්න ඉතින් පොත්තුවත් කාලා බිස්කට් ටිකක් කාලා කන්න දින ඔක්කොම ටික කාලා 9 ට ඔක්කොම නිදි. ගොඩක් අයගේ පාඩම් කිරීමේ රටාව ඒක. බොරුද කියලා බලන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙලා පාඩම් කරන එහෙම නෙවෙයි. අන්තිමට කරලා තියෙන්නේ කාපු එක විතරයි. උන් හොඳටම කාලා හොඳටම නිදි. පාඩම් කළා නැහැ. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා පාඩම් කිරීමේ රටාව ඕකයි. හරිද? එහෙම කරන්නේ මම කියේකනේ අධික බඩගින්නක් එක්තරා ආකාරයකට දුර්වලතාවයක්. පාඩම් කරන ළමයි වැඩි කන්න හොඳ නැහැ. විශේෂයෙන්ම රැට ඇරෙලා පාඩම් කරන්න ඕන නම් ඔය අඩුම තරමේ 7-8 වෙනකොට කන්න ඕනේ. 7-8 වෙනකොට කන්න ඕනේ. ඒකත් මේ උගුරටම ඉස්මුරුත්තා වෙනකන් නෙවෙයි. සමහර අය මෙතනටම කාලා ඇඟිල්ලෙන් ඔබන්න පුළුවන් නම් තවත් ඔබන ආයිත් කනවා. ඒ සයිස් එකට කන්න එපා. එහෙම කෑවම අමාරුයි කෙලින් ඉන්න මිනිස්සෙක්ට. කොහොමද නිදිමත එනවා. සාමාන්‍ය පොඩ්ඩක් කන්න රැට. ඒක හොඳයි. රැට කොහොමද කන්න කියන්නේ වෛද්‍ය විද්‍යාවේ පොඩ්ඩක්නේ. රැට කන්න කියන්නේ පොඩ්ඩක් ආහාර. උදේට රජෙක් වගේ කන්න, දවල්ට සාමාන්‍යයෙන් කන, රැට අඩුවෙන් කන්න ඕනේ. ඒක පොඩ්ඩක් කන්න රැට. පාඩම් කරනවා නම් 6ට 8ට වගේ පුළුවන් තරම් කන්න උත්සාහ කරන්න. ගොඩාක් රැ වෙනකන් ඉන්න එපා. එතකොට ඔයාලට සාමාන්‍ය ටිකක් වැඩිපුර වෙලාවක් ඉන්න පුළුවන්. ඔයාලට බඩගිනි වගේ නම් තේ එකක් හදාගෙන කෝපි හොඳයි. ඒකක් බොන්න. එච්චරයි. කන්න එපා මේ පුළුවන් තරම් තියෙන જાති කන්න. අම්මට කියලා සමහර අය බිස්කට්, බූන්දි වර්ග අරවා මේවා ගෙන්නලා අද මම පාඩම් කරනවා මට කන්න ගෙනත් දෙන්න. බිස්කට් ඕනේ මේමයි කියලා අන්තිමට ඒ ටික ඔක්කොම කාලා මුනිදි. ගෙදර අය දන්නේ නැහැ. එහෙම කරන්න එපා. හරි. දුර්වලතා කියන්නේ ඒ වගේ දේවල්. දුර්වලතා කියන්නේ ව්‍යාපාරයක් ඇතුළේ තියෙන අවාසිදායක දේවල්. එහෙනම් අපි ලිව්වා අභ්‍යන්තර පරිසරයේ පවතින අවාසිදායක තත්ත්වයක්. හරි. තමයි කාන්ස කීය විතරකම් පාඩම් කරන්න ඕනේ. ඒක ඉතින් පුතේ මට කියන්න බෑ. ඒක ඔයාගේ මට්ටම, ඔයාගේ කැමැත්ත, ඔයාගේ අරමුණ, ඔයාගේ ආසාවම තමයි. ඔයාට මේක දැඩිව ආසාවක් තියෙනවා නම් ඔයාට මම මේක ගොඩ දා ගන්නවා. මම අපි දන්නේ නැහැ ඔයාගේ ටාගට් එක. සමහර ළමයිගේ ටාගට් තියෙනවා. දැන් මම ගිය අවුරුදු ඉගෙනුවා ළමයෙක්ට. ඒ ළමයාගේ අම්මටයි ඒ ළමයාට තියෙන ටාගට් එක අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න. O level ළමයි 9S. හරිද? එතකොට ඒ ළමන්ගේ තාම මම හිතනවා ප්‍රැක්ටිකල් එහෙම ආවේ නැහැ. ඒ 8යි දුකේ දැවිලා තිබ්බේ සංගීතයේ රිසල්ට් එක නැතුව ඒකට කියලා තිබුණා. ඒ ළමයාට මම අන්තිම හරිය තමයි ඉගෙනුම් කළේ. මම එයාගේ අයියට ඒ ලෙවල් උගන්වලා තියෙනවා. ඒ නිසා ඒ ළමයාට O level උගන්වන්න කියලා මට කිව්වා. මම ගිහිල්ලා ඉගෙනුවා. ඒ ළමයාට උගන්වන්න දෙයක් නැහැ. මම ඒ ළමයා ගෙදරට ගිහිල්ලා ඉගෙනුවා. යමක් කමක් තියන අය. ඉතින් තාත්තා ඉංජිනේර් කෙනෙක්, අම්මත් මහ බැංකුව වැඩ කරන්නේ. ඉතින් මම ගෙදරට ගිහිල්ලා ඒ ළමයාට ඉගෙනුවා. මම ගත්ත ගමන් ගියේ දවසේම කිව්වා මේ ළමයාට මට උගන්වන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කියන නිසා තමයි එන්නේ කියලා. ඒ ළමයා ඉගෙනගෙන ඉවරයි. මං ගියත් එකයි නොගියත් එකයි ඌ ඒකක් ගන්නවා. ඒක ලොවෙත් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. පට්ට ඩයල් එකක්. ඉතින් මම ගිහිල්ලා ඉතින් ওই විෂයට අදාළ මේ වගේ බාහිර දේවල් සහ අපි කොමර්ස් කරන අය දැනගත යුතු දේවල් ටිකක් කියලා දුන්නා. ඒ හැබැයි ආ ඉගෙනගෙන තිබුණේ පොතපතේ තියෙන කොමර්ස් එක විතරයි. ඉතින් මම අර වටපිටාව ඒවත් එක කියලා දෙද්දි පොඩ්ඩක් එයා කැමැත්තක් දක්වලා ඉතින් එයා කියලා තිබුණා. ගොඩක් ආස වෙලා තිබුණා විෂයට ආස. තිබුණා මටත් හොඳයි කියලා තිබුණා. ඉතින් වැඩේ කරා. ඉතින් මම කියන්නේ එයා දැන් එයාගේ ටාගට් එක තිබුණේ නිකන් ඒ ළමයක් නෙවෙයි. රෑන්ක් එකක් එක්ක ඒ ළමයක් ගන්න ඕනේ.
ලංකාවේ හරි දිස්ත්‍රික්ක හරි රෑන්ක් එකක් එක්ක ඒ ළමයා ශිෂ්‍යත්වයට 194ක් තරම් තිබුණා. ඒ වගේ ළමයි ඉන්නවා. ඔයාගේ ටාගට් එක අපි දන්නේ නැහැ. ඒ 9 වෙන්න පුළුවන්. නැත්නම් මගේ ටාගට් එක ඒ 5යි වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයා පැය 20 මේ පැය 24න් පැය 18ක් පාඩම් කරන්න ඕනේ. දැන් මම A level කරන කාලේ මම පැය 18 පාඩම් කරපු දවස් තිබුණා. පැය 18 පැය 20 පාඩම් කරපු දවස් තිබුණා. පැය 20 කියලා කියන්නේ මේ එක දිගට අද දැන් වාඩි වුණා පැය 20කින් නැගෙන්න කියන එක නෙවෙයි. එහෙම කාටවත් පාඩම් කරන්න බෑ ඉතිහාසෙ. හොඳේ. එහෙම ඕන විෂයක් පාඩම් කරන්න බෑ. කවුරුත් එහෙම පාඩම් කරපු මිනිස්සුත් නෑ ඉතිහාසෙ. පාඩම් කරනවා කියන්නේ ඒ කියන්නේ දැන් අපි දවසකට පැය 3ක් විතර 2ක් 3ක් නිදාගෙන ඉතුරු වේලාව අධ්‍යාපන කටයුතු වෙනවා ඉන්නකොට. පාඩම් කරන පැය භාගයක් පොඩ්ඩක් නැගිටලා යනවා. තේ චුට්ටක් බොනවා. වතුර එකක් බොනවා. වොෂ්රූම් එකට පොඩ්ඩක් යනවා. ටීවී එක පොඩ්ඩක් දාලා විනාඩි 2ක් විතර බලනවා. ආයි පොඩ්ඩක් එල පාඩම් කරනවා. පැය භාගයක් එකමාරක් පාඩම් කරනවා. ආයි පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් වත්ත වටි චුට්ටක් කැරකිලා ආයෙනවා. හරිද? ගෙදර බල්ලෙක් කරි මොකෙක් කරි ඉන්නවා නම් පොඩ්ඩක් විනාඩියක් දෙකක් පුරතල් කරනවා. හරිද? ඊට පස්සේ ආයි වොෂ්රූම් එක. ඔය වගේ පැයක් දෙකක් පාඩම් කරනවා. පොඩ්ඩක් යනවා. මේ වාඩි ගත්තා අර බුදුහාමුදුරුවෝ වගේ දුෂ්කර ක්‍රියා කළා වගේ අවුරුදු 6කින් මේ වුණා වගේ එහෙම කරන්න බෑ අපිට. හරිද මනුස්සයෝ එක දිගට මොකද වාඩි වෙලා අන්තිමට පාසලක් තියන්න වෙනවා ප්ලාස්ටික් සර්ජරි එකක් දාලා. එහෙම කරන්න බෑ. පුතේ අපි දැනගන්න ඕනේ පාඩම් කිරීමේ රටාව. අපි එක දිගටම කොහොමද පාඩම් කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් පැයක් විතර පාඩම් කරලා පොඩ්ඩක් විනාඩි 5ක විතර බ්‍රේක් එකක් අරගෙන එහෙමයි. සමහර අය මොකද කරන්නේ? විනාඩි 5ක් පාඩම් කරනවා පැයක බ්‍රේක් එකක් ගන්න. එහෙම පාඩම් කරලා හරියන්නේ නැහැ. හරි? අපි පැය 20 පාඩම් කරපු දවස් තිබ්බා. පැය 18 පාඩම් කරපු දවස් තිබ්බා. A level කරද්දි. හරිද? මොකද මම උඩට කියලා තියෙන්නේ මම හිතන්නේ මම පළවෙනි පාර කරේ ජීව විද්‍යාව. ජීව විද්‍යාංශයෙන් තමයි මම පළවෙනි පාර උසස් පෙළ ලිව්වේ. හැබැයි මට මේකෙන් සමත් වෙන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ හේතුව ඉතින් මම ඒ කාලේ ඉගෙන ගත්තේ නැහැ ඇත්තටම. පාසල් ගියේ නැහැ. මගේ පාසලේ 130යි පැමිණීම තිබුණේ. ඉතින් කොහොම හරි ජල්තරේ දාලා ඉස්කෝලේ ලියන්න අවසර දුන්නා. දුන්නට ලියන්න බෑ. ඒක ලියන්න දෙයක් නැහැ නේ. මොකද බයෝ කියලා කියන්නේ ලේසියෙන් මේ බයෝ මැත්ස් කියලා කියන්නේ මේ නිකන් බලන් ඉඳලා ගොඩ යන්න පුළුවන් එකක් නෙවෙයි. පාට ගේමක් තියෙන එක. ඒක මැරෙන්න ඕනේ. ඉතින් අපි එහෙම උනේ නැහැ. ඔය මේ කැලක් ඉඳලා හරියට කරගත්තේ නැහැ. අන්තිමට ඉතින් විභාගෙ ෆේල් වුණාට පස්සේ බැලුවා කරන්න දෙයක් නැහැ. ජොබ් එකක් කරන්න බැලුවා. ජොබ් එකක් කරන්න සුදුසුකම් නැහැ. A level fail. ඊට පස්සේ තමයි මම තීරණය කළේ මම දෙවනි පාර සෙකන්ඩ් ෂයි එක කොමර්ස් කරනවා. මාස 10 තිබුණේ. ඒ මාස 10 ඇතුළත මම ෆුල් ගේම් එකක් ගැහුවා. මම ලංකාවෙම 50 මාක් දිස්ත්‍රික්කෙන් 14. ඉතින් මම මගේ ගේම ගෙවුවා මාස 10කින්. අවුරුදු ගණන් වැඩ කරපුවා හිටියේ. මම A level කොමර්ස් කරද්දී සමහර අය චාර්ට් ඩබල් AT level 3 ඉවර කරපුවා හිටියා. නමුත් ඒගොල්ලන් A level රිසල්ට් එනකොට දිස්ත්‍රික් වල 200 300 ගණන් නමුත් මම දිස්ත්‍රික්කේ 14. ඉතින් මම කියන්නේ අපි හරියට වැඩක් කරොත් අපි හරියට මහන්සි වුණොත් මේක කරන්න පුළුවන්. අපි A level එහෙම කරා නම් මුලට මේ O level කරන එක කච්චක් නේ. හරි? ඒ නිසා මතක තියාගන්න වැඩ කරොත් පුළුවන්. නැත්තම් බෑ. අපි වැඩ කරා. හරි. දුර්වලතාවලට උදාහරණ කීපයක් ලියමු. දුර්වලතාවලට උදාහරණ කීපයක් ලියමු. එකක් අයිතිකරුවන්ගේ මූල්‍ය හැකියාව අඩුවීම. 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 ඊළඟට සේවකයන් නුපුහුණු වීම. නැත්නම් නුපුහුණු සේවකයන් සිටීම. නුපුහුණු සේවකයන් සිටීම. කළමනාකරුවන්ට පළපුරුද්දක් නොවීම. පළපුරුද්දක් නොතිබීම. ඉක්මනට අමතක වෙනවා කියන්නේ පාඩම් කරලා නැහැ හරියට. නැවත කරන්න ඕනේ. ඒකයි. නැවත කරන්න ඕනේ. මේවා අපිට මතක තියෙන්නේ අපි නැවත කරන හින්දා. බලන්න මේවා මාසයක් දෙකක් උගන්වන්න නැතිද මනත් එක පාට පැටලෙන උගන්වන්න ගියා. අපි නැවතම උගන්වනම තමයි මේ මතක තියෙන්නේ අපිට දැන්. අයිතිකරුවන්ගේ ඉහළ මූල්‍ය හැකියාවක් නොතිබීම නැත්නම් අයිතිකරුවන්ගේ මූල්‍ය හැකියාව අඩුවීම කළමනාකරුවන්ට පළපුරුද්දක් නොතිබීම නොපුහුණු සේවකයන් සිටීම යල්පැනගේ තාක්ෂණය භාවිතා කිරීම. ඒ උත්තේ දුර්වලතා. ඒව දුර්වලතා.
අපි අන්තිම කොටසට එනවා අවස්ථා හා තර්ජන කොටස. අවස්ථා මොනවද අවස්ථා කියන්නේ? ඔයගොල්ලෝ දන්න අවස්ථා බිහි වෙන්නේ බාහිර පරිසරේ. අවස්ථා කියන ඒවා බිහි වෙන්නේ බාහිර පරිසරේ. ඒක වාසිදායක දෙයක්. වාසිදායක දෙයක්. අවස්ථා කියන්නේ බාහිර පරිසරයේ බිහිවන වාසිදායක තත්ත්වය. මේ කොරෝනා කියන එක තර්ජනයක් තමයි ලෝකෙට. හැබැයි කොරෝනා අවස්ථාවක් කරගත්ත මිනිස්සු හිටියා. ව්‍යාපාර ලෝකයේ හැම ක්ෂේත්‍රයේ ඔන්ලයින් බිස්නස් වලින් ගොඩ ගිය කොච්චරක් අය ඉන්නවා. ඔන්ලයින් නිසාම ගොඩ ගියා ඉන්නවා. ඒ නිසා සමහරු කැමති දිගටම මේ කොරෝනාව තියෙනවා නම් සමහර ගුරු හැමෝම කැමති දිගටම මේ කොරෝනාව තියෙනවා. සමහර ව්‍යාපාරිකයෝ අන්තර්ජාලය හරහා බහන්න විකුණනයි කැමති කොරෝනාව තියෙනවා නම්. ඇයි? කොරෝනාවෙන් ගොඩ ගියා ඉන්න අලුත් ව්‍යාපාර අවස්ථා ගොඩනගාගත්තා ඉන්න කොරෝනා නිසා. ඒගොල්ලන් බයයි මේ කොරෝනා නැති වෙලා රට සාමාන්‍ය තත්ත්වයටපත් වුණොත් ඒගොල්ලන්ට යන්නේ නමක් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනෑම දෙයක් අපිට පුළුවන් වෙන්න ඕනේ අවස්ථාවක් බවට පත් කරගන්න. ඩෙන්ගු කියන්නේ තර්ජනයක්. අපේ රටේ ඩෙන්ගු ව්‍යාප්ත වීම තර්ජනයක්. නමුත් ඩෙන්ගු වලින් පුතේ අවස්ථාවක් වෙච්ච අය අවස්ථාව බිහි කරගත්තා හිටියා. ඒ ඩෙන්ගු වලට අදාළ යම් ඔය මදුරුවන් විනාශ කරන්න අවශ්‍ය උපකරණ බිහි කරපු අය හිටියා. නේ කොච්චර අලුත් නව නිෂ්පාදන බිහි කරා. කොරෝනා වලට කොච්චරක් නව නිෂ්පාදන බිහි කරා. බලන්න මුලින්ම තිබ්බේ මාස්ක් එක විතරයි. ඊට පස්සේ අර ෂීල්ඩ් එක නේ අර පොඩක් ඉස්සරහට දාන සන්ග්ලාස් දෙක වගේ දාලා ඉස්සරහට දාන මේ ග්ලාස් එක වගේ ඒ වගේ අලුත් ඒවා හැදුවා. ඊට පස්සේ සමහර අය මෙන්න මේ පිටිපස්සේ මොකද බෑන්ඩ් එකක් වගේ දාලා කන් දෙක රිදෙන්නේ නැති වෙන්න හදපු මාස්ක් තියෙනවා. අලුත් මාරේ හැදුවේ. ඒ තමයි අවස්ථාව. අවස්ථාව කියලා කියන්නේ බාහිර පරිසරයේ තියෙන වාසිදායක දේවල්. අවස්ථාව කියන්නේ බාහිර පරිසරයේ තියෙන වාසිදායක දේවල්. ඒ වගේම අපිට පුළුවන් අපේ ව්‍යාපාරේ තව තවත් දියුණු කරගන්න. ඊළඟට අපි කතා කරන අවසාන කොටස තමයි මේකේ තර්ජන ගැන. තර්ජන කියන්නේ පුතේ බාහිර පරිසරයේ තියෙන අවාසිදායක දේ. බාහිර පරිසරයේ තියෙන අවාසිදායක. ඔයා දන්නවා ව්‍යාපාරයක බාහිර පරිසරයට අයිති වෙන්නේ කවුද කියලා? ඔයා දන්නවා ව්‍යාපාරයක බාහිර පරිසරයට අයිති වෙන්නේ කවුද කියලා? ඔයා දන්නවා ව්‍යාපාරයක බාහිර පරිසරයට අයිති වෙන්නේ කවුද කියලා? කවුද ව්‍යාපාරයක බාහිර පරිසරයට අයිති වෙන්නේ? ව්‍යාපාරයක බාහිර පරිසරයට අයිති වෙනවා ගනුදෙනු කරු. සැපයුම් කරු. තරඟ කරු. ඊළඟට රජය. ඊළඟට ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, අවසාන වශයෙන් ගෝලීය පරිසරය. අපි මේවා ගැන කතා කළා. නෛතික පරිසරය ගැන කතා කළා, තාක්ෂණික පරිසරය ගැන කතා කරා, ගෝලීය පරිසරය ගැන කතා කළා. මෙන්න මේවා තුලින් තමයි පුතේ අවස්ථා තර්ජන මතුවෙන්නේ. මම එකක් කියන්නද? දැන් හිතන්නකෝ මම කොමර්ස් විතර දැන් මම වගේම කොමර්ස් උගන්වන ගුරුවරු කොමර්ස් උගන්වන්න නැතුව ඒගොල්ලෝ ටියුෂන් අතර කරලා ගියොත් ඒක මට හොඳ අවස්ථාවක්. ඒක මට පට්ට අවස්ථාවක්. අන්න තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත් වීම ව්‍යාපාරයට හොඳ අවස්ථාවක්. ඒ වගේම පුතේ නව තරඟකරුවන් වෙළඳපොළට පැමිණීම අවාසිදායකයි. ඒක තර්ජනයක්. අලුත් කොමර්ස් ගුරුවරු බිහි වෙනවා. මම කියන්නේ අපේ ක්ෂේත්‍රය සම්බන්ධව තියෙන්නේ. නිකන් වල මම කියන්නේ. හරිද? හිතන්නකෝ හොඳ ප්‍රසිද්ධ ගුරුවරු ටියුෂන් වලින් අයින් වෙනවා. එතකොට ඒක අනිත් ගුරුවරුන්ට හොඳයි. නව අලුත් ගුරුවරු වෙනකොට මේ ක්ෂේත්‍රයට ඉන්න ගුරුවරුන්ට ඒක තර්ජනයක්. ඒගොල්ලන් ගැනත් හිතලා වැඩ කරන්න ඕනේ. හිතන්නකෝ ඔයගොල්ලන් පොඩි හොටෙල් එකක් දාලා තිනවා. පොඩි ආපන ශාලාවක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ තියෙන අනිත් ආපන ශාලා වහලා දානවා. ඔයගොල්ලන්ට වාසියි. නැත්නම් ඔයගොල්ලන්ගේ කඩේ ගාව අලුත් ආපන ශාලාවක් දානවා. ඒක ඔයගොල්ලන්ට තර්ජනයක්. එහෙනම් නව තරඟකරුවන් වෙළඳපොළට පැමිණීම සහ සිටින තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත්ව යාම. අපි බලමු සැපයුම් කරුවෝ පැත්තේ. සැපයුම් කරුවන්ගේ වාසිදායක දේවල් මොනවද කියලා? උතේ සැපයුම් කරුවෝ ගුණාත්මක අමුද්‍රව්‍ය දෙනවා අපිට. ඒක හොඳයි. අපිට ණය පාසුකම් දෙනවා මරු. කලඩ වේලාවට බඩු ටික දෙනවා. පට්ට. නේද? සැපයුම් කරුවෝ කලඩ වේලාවට බඩු දෙනවා, ණය පාසුකම් දෙනවා, වෙළඳ වට්ටම් දෙනවා, ගුණාත්මක අමුද්‍රව්‍ය දෙනවා. ඒක වාසි. හැබැයි ඔගේ අනිත් පැත්ත සැපයුම් කරුවන්ගේ භාණ්ඩවල මිල වැඩි නැත්නම් ගුණාත්මක බවින් අඩු භාණ්ඩ තමයි ඒගොල්ලන් අපිට දෙන්නේ. කලට වෙලාවට බඩු ටික දෙන්නේ නැහැ.
කොන්දේසි වැඩි අපිට තර්ජනයක්. රජයේ පැත්තෙන් ගමු රජයේ පැත්තෙන් රජයේ බදු වැඩි කරනවා. ඒක තර්ජනයක්. රජයේ බදු අඩු කරනවා. නම් අන්න පට්ට අවස්ථාවක්. හොඳේ. රජයේ බදු අඩු කරනවා. රජයේ නව නීති දානවා. ඒ නීති හිතකර නීති වෙන්නත් පුළුවන්, අහිතකර නීති වෙන්නත් පුළුවන්. අපේ ව්‍යාපාරයට හිතකර හොඳ නීති වෙන්නත් පුළුවන්. අපේ ව්‍යාපාරයට අහිතකර නරක නීති වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. අපි රසායනික පොහොර නිපදවනවා කියලා හිතන්නකෝ. අපි රසායනික පොහොර රටින් ගෙන්නලා මෙහෙ විකුණනවා. යූරියා ඒ වගේ පොහොර ඒ වගේ රසායනික පොහොර අපි රටින් ගෙන්නලා විකුණනවා. රජයේ නීතියක් දාලා මුලින්ම ගැසට් එකක් ගහනවා. රසායනික පොහොර විකිණීම තහනම්. ඒක අපිට අපේ ව්‍යාපාරයට හිතකරද අහිතකරද කියන්නේ? ඒක අපේ ව්‍යාපාරයට හිතකරයිද අහිතකරයිද? අපි රසායනික පොහොර ගෙන්නලා විකුණන සමාගමක්. රජයේ නීතියක් දානවා රසායනික පොහොර අලෙවි කිරීම තහනම් කියලා. මං අහන්නේ ඒක අපිට හිතකරයිද අහිතකරයිද? ඒක අපිට අහිතකරයි. රටට හිතකරයිද මම දන්නේ නැහැ. ඒක අපිට අහිතකරයි. අපේ ව්‍යාපාරයට අහිතකරයි. හැබැයි ටික දවසක් යනකොට ගොවි උද්ඝෝෂණාව මේක කරනකොට රජය ගැසට් එක ආයෙ අවලංගු කරනවා. රජය කියනවා රසායනික පොහොර අලෙවි කරන්න පුළුවන් කියලා අලුත් නීතියක් දානවා. ඒක මොකද්ද? ඒක හිතකරයි. අන්න ඒ වගේ රජයේ දාන නීති සමහර විට අපිට අවාසිදායක වෙන්න පුළුවන්. සමහර විට වාසිදායක වෙන්න පුළුවන්. මතක තියාගන්න. හරිද? ඊළඟට අපි ගත්තොත් පුතේ මේ ආර්ථික පරිසරයේ ඩොලර් එක දැන් එන්න මොකද වෙන්නේ? ඩොලර් එක එන්න වැඩි වෙනවා. මුදල බාල්දු වෙනවා. රුපියල බාල්දු වෙනවා. ඒක අපිට අවාසිදායකයි තරජ. හැබැයි හැමෝටම එහෙම නෑ හොඳේ. අපි පිට රටින් බඩු ගෙන්නලා මෙහෙ විකුණනවා නම් ඩොලර් එක ඉහළ යන එක අපිට අවාසිදායකයි. ඩොලර් එක වැඩි වෙන එක අපිට අවාසිදායකයි. හැබැයි ඔය ඔන්ලයින් බිස්නස් කරන අයට එම පට්ට chance හොඳේ. ඔය eBay එකේ බඩු විකුණන අයට ඔය ඩිරෙක්ට් shopping, drop shopping ඒක කරන අයට හොඳයි. ඒ ඩොලර් එකේ ගාණ වැඩි වෙන්න එයාට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒක හිත කර වෙන්නත් පුළුවන්, අහිත කර වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ආර්ථිකයේ තියෙන තව එකක් තමයි උද්දමනය. උද්දමනය වැඩි වෙනවා. ඒක අහිතකර සාධකයක්. භාණ්ඩ වල මිල ගන්න එන්න වැඩි වෙනවා. ඒක අහිතකර. එතකොට අපි ගත්තොත් තව ඔය තාක්ෂණික පරිසරයේ තියෙන තාක්ෂණයේ ඉක්මනට වෙනස් වෙනවා. තාක්ෂණයේ ඉක්මනින් වෙනස් වෙනකොට ඒක ක්‍රියාපාර වල අවාසිදායක. දැන් හිතන්න මේ ස්මාර්ට් බෝඩ් කියන එක අයින් වෙලා පට්ට මොකක් හරි අමුතු බෝඩ් එකක් එනවා. අනිවාර්යයෙන්. ඒක අපිට සිද්ධ වෙනවා මේක අයින් කළා ඒකට. ඒත් අපේ වියදම් වැඩි වෙනවා. ඒ නිසා තාක්ෂණය නිතර වේගයෙන් වෙනස් වෙනකොටත් හරිද? වේගයෙන් වෙනස් වෙනකොටත් ඒක අපිට අවාසිදායකයි. මතක තියාගන්න. ඔන්න ඔය වගේ දැන් මේ ගනුදෙනු කරු කස්ටමර්ස්ලා ගනුදෙනු කරු. දැන් අපි හිතමු ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ ආදායම වැඩි වෙනවා. අපි කැමතියි ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ පඩිය වැඩි වෙනවට. අපේ නම් කිසි තරහක් නැහැ. ඇයි? ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ පඩි වැඩි වෙනකොට, ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙනකොට ඕගොල්ලන්ව වැඩිපුර පන්ති වලට යොමු කරන්න ඒගොල්ලන් උත්සාහ කරයි. ආදායම අඩු වෙනකොට අනේ පුතේ ඔබට එතන ගිහින් ඉඳපන්. මේ දවස්වල පඩිත් නෑ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි අම්මගේ තාත්තගේ ආදායම වැඩි වෙනවා නම් අවුලක් නෑ. පුතේ මොකක්ද අමාරු විශ්යන් තියෙනවද? තව පන්තිකට යනවද? අන්න හොඳයි. ඒ වගේ ගනුදෙනු කරුවන්ගේ ආදායම වැඩි වෙනකොට මතක තියාගන්න ඒගොල්ලෝ වැඩිපුර භාණ්ඩ සේවා ගන්නවා. ඒක ව්‍යාපාරයකට වාසිදායකයි. හරි. එහෙනම් ඔන්න අපි කතා කරේ අවස්ථා තර්ජන. අපි ලියාගමු මෙතනින් මේ පාඩම අවසන්. දෙවෙනි පාඩම මම මොන සම්පූර්ණයෙන් අවසන්. දැන් ඊළඟ තුන්වෙනි පාඩම පටන් ගන්න. ලියාගන්න යන අවස්ථා කියන එකට ලියාගන්න අවස්ථා කියන එක ලියන්න. ව්‍යාපාරයක බාහිර පරිසරයේ තියෙන වාසිදායක තත්වයන්. 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 ව්‍යාපාරයක බාහිර පරිසරයේ තියෙන වාසිදායක තත්වයන් අවස්ථා ලෙස හැඳින්වෙනවා. අවස්ථා මතක තියාගන්න. එකම ටික නෙති
ව්‍යාපාරයක බාහිර පරිසරයේ තියෙන වාසිදායක තත්ත්වය. අවස්ථා ලෙස හැඳින්වෙයි. දැන් උදාහරණ කීපයකට ලියමු. උදාහරණ කීපයක් ලියන්න. ප්‍රධාන තරගකරුවෙකු වෙළඳපොළෙන් ඉවත්ව යාම. 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 දෙවැනි එක එක ප්‍රධාන තරගකරුවෙකු වෙළඳපොළෙන් ඉවත්ව යාම. තව එකක් ලියන්න. රජයේ බදු අඩු කිරීම. රජයේ බදු අඩු කිරීම. රජයේ බදු අඩු කිරීම. රජයේ බදු අඩු කිරීම. ඊළඟ එක නව නගර නිර්මාණය කිරීම. මොකද නව නගර නිර්මාණය කරනවා කියන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලන් දැකලා ඇති ඔය පොඩි පොඩි තැන්වල පොඩි පොඩි ටවුන්ස් හදනවා. පොඩි පොඩි ටවුන් එක කියලා ඔය උදාහරණයක් ගත්තොත් අතරමැදි නගරදී ඒව පොඩ්ඩක් දියුණු කරලා ගොඩනැගිලි ටිකක් දාලා ඊළඟට බස් නැවතුම්පලක් දාලා නේ ඊළඟට තව ඕන බැංකුවක් තැපැල් මන්තරුවක් දාලා පොඩි නගරයක් හදනවා. ඉතින් අලුත් නගර බිහි වෙනකොට ඒවට මිනිස්සු ගැවසෙනවා. එතකොට ඒ හරිය ව්‍යාපාර අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා නව නගර නිර්මාණය වීමත් අපිට හොඳ අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ඔය යටිතල පහසුකම් දියුණු වීම අපි ගත්තොත් උදාහරණයක් වරායවල් හැදෙනවා, එයාපෝට් හැදෙනවා, ඊළඟට අධිවේගී ඒකත් අපිට වාසිය හොඳයි. ඒකත් අපිට වාසිය. ඉතින් අපි විදේශ රටවල් වලට බඩු විකුණනවා නම් අපිට රට බහන්න ටික අපනයනය කරගන්න, බහන්න ටික ගෙන්නගන්න මේ වරායවල් දියුණු වෙන්නේ කොහොමද? මම එකක් කිව්වා ප්‍රධාන තරගකරුවෙකු වෙළඳපොළෙන් ඉවත්ව යාම. තව එකක් මම කිව්වා රජයේ බදු අඩු කිරීම. තව එකක් ඕනනම් අපි ලියමු. ගනුදෙනුකරුවන්ගේ ආදායම ඉහළ යාම. ගනුදෙනුකරුවන්ගේ ආදායම ඉහළ යාම. ආදායම ඉහළ ගියාම ඒගොල්ලෝ වැඩිපුර බහන්න සේවා ඉන්න. ගනුදෙනුකරුවන්ගේ ආදායම ඉහළ යාම. හරි. ඊළඟට තර්ජන කියලා දාගන්න. තර්ජන යටතේ ලියා ගන්න. තර්ජන යටතේ ලියන්න. තර්ජන වලට ව්‍යාපාරයක බාහිර පරිසරයේ තියෙන ව්‍යාපාරයක බාහිර පරිසරයේ පවතින අවාසිදායක තත්වයන් 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 තර්ජන ලෙස හැඳින්වේ. මතක තියාගන්න ව්‍යාපාරයේ එළිය තියෙන ඇතුළේ නෙවෙයි එළිය. ඒ වගේම ව්‍යාපාරයට අවාසිදායකයි. ඒවට අපි කියන තර්ජන කියනවා. උදාහරණ ලියන්න. නව තරගකරුවන් වෙළඳපොළට පැමිණීම. 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 රජය බදු වැඩි කිරීම. රජයේ බදු වැඩි කිරීම. බදු වැඩි කරනවා. රජයේ බදු වැඩි කිරීම. ඊළඟ එක නව නීති පැමිණීම. නව නීති පැනවීම. අලුත් නීති දාන. අලුත් නීති දාන.
හරි. අපි එහෙනම් සෙට් වෙමු අලුත් පාඩමට. තුන්වෙනි පාඩම මේකේ. අපේ විෂය නිර්දේශයේ තියෙන බිස්නස් ස්ටඩීස් වල තියෙන ලොකුම පාඩම් මේකේ තමයි 10 වසරේ තුන්වෙනි පාඩම මේක. VS වල තියෙන ලොකුම පාඩම මේකේ 10 හොඳේ. 10 VS ටික ඉවරයි මේ පාඩම මම ඉවර කරාට පස්සේ. මේ පාඩම ඉවර කරාට පස්සේ 10 VS ඉවරයි හොඳේ. ඊළඟට 10 accounting ටික තියෙන්නේ. ඒ ටිකත් අපි ඉක්මනින් ඉවර කරමු. ඒ 10 accounting ටික තමයි ගොඩක් කල් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. 11 විෂය නිර්දේශ ටික පොඩි. 11 විෂය නිර්දේශයේ BS ටික ඉගෙන ගත්තට පස්සේ accounting වල ලොකු පාඩම් නෑ. මූල ප්‍රකාශන හා ගැලපුම් කියන පාඩම් විතරයි තියෙන්නේ. අනිත් පාඩම් නම් පටපට ගාලා ඉවර කරගන්න පුළුවන්. එතකොට 10 වසරේ පොඩක් වැඩි බරතැබීමක් තියෙනවා. මොකද 10 වසරේ තමයි accounting base එක ඇදෙන්නේ. සමහර 11 වසරේ ළමයින්ට accounting කළාට තේරෙන්නේ නැත්තේ දිතස්නාන් දන්නේ, වත්කම් වගකීම් දන්නේ, ඒ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා ඒව හරියට දන්නේ නැතුව අපිට 11 වසරේ accounting එක හොඳට ෆිට කරගන්න බෑ. ඉතින් 11 වසරේ පන්ති එන්න ඕගොල්ලෝ 11 වසරේ පන්ති වලට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. ඒ වෙන ගමන් මේ මුල සිට පන්ති වල ජොයින් වෙන්න ඕනේ. මොකද මගේ දැන් පන්ති කීපයක් තියෙනවා. A9 පේපර් එක තියෙනවා. හරිද? එතකොට ඔයගලන්ට මුල සිට පන්තිය තියෙනවා. ඊළඟට සාමාන්‍ය රෙජිස්ටර්ඩ් ක්ලාස් එක තියෙනවා. හරිද? ඊට අමතරව අපි රිවිෂන් ක්ලාසස් දානවා. ඉතින් මේ හැම එකකටම ඔයගලන්ට අපි වෙන වෙන මුදලයි කරන්නේ. ඔයගලන් ගන්න එක පන්ති ගාස්තු විතරයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ හැම එකකින්ම හැම එකකටම සහභාගී වෙන්න. ඒකට මම ලින්ක් එක දානවා. ඔයගලන්ට දින ජොයින් වෙන්න විතර. ඉතින් ඒවට හැම එකකටම සහභාගී වෙන්න. මම කියන්නේ මගේ පන්ති වල ළමයින්ට ඔයගොල්ලෝ වෙන දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මං කියන දේ ටික මං කියලා දෙන දේවල් ටික හරියට කරා නම් මේ හොඳටම ඇති. අපිට ඒක හදන්න පුළුවන්. හරිද? එතකොට තව මාස 5කට ආසන්න කාලයක් තියෙනවා. අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. මං කියවනේ මගේ ටාගට් එක තියෙන දන. මට අවශ්‍යයි මේ අවුරුද්දේ ඒ 100කට වඩා වැඩි ප්‍රමාණයක් දාන්න. මේක තමයි මගේ හරියටම පළවෙනි බැච් එක. කියන්නේ මම A level එක O level කරන්න ගත්තේ මේ ගීතාංශගේ ඉල්ලීම් මත තමයි අපි මිසිප්සොන් ආයතනයේ නැත්නම් මේ මයි ගයිඩ්ස් එකේ O level කරන ගත්ත මම ප්‍රධාන වශයෙන් උගන්වුවේ A level accounting එක. O level අපි කලින් බැච් එකක් කරා. ඊට අමතරව මේ දෙවෙනි බැච් එක මේක තමයි මම හරියට විධිමත්ව කරන බැච් එක. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේකේ මගේ ළමයි ලොකු පිරිසක් විභාගේ ලියනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ මම බිහි කරා. ඒකට ඔයගොල්ලන්ගේ සහයෝගය ඕනේ. ඒ නිසා තමයි අපි මේ මුල සිට පන්ති අර පන්ති මේ පන්ති දාන්නේ. ඔයගොල්ලන් ඒවට සහභාගී වෙලා බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන් මේකක් ගනින් කියලා. මාස 5කට ආසන්න කාලයක් තියෙනවනේ බැරිනේ. දැන් ඉඳන් පටන් ගත්තොත් වැඩේ කරගන්න පුළුවන්. දැන් ඉඳන් පටන් ගත්තොත් ගේම ගන්න පුළුවන් කොහොමද? හරි. එහෙනම් අපි පාඩම සෙට් වෙමු. තුන්වෙනි පාඩම මේකේ ව්‍යාපාර සංවිධානය. බලන්න. උදේ මගේ රෙජිස්ටර් ගෲප් වල ටියුට් එක දාලා තියෙනවා. ඔයාගේ My Guides එකේ රෙජිස්ටර් ගෲප් එකක් දාලා ඇති. ව්‍යාපාර සංවිධාන නිබන්ධනය. මේ බලන්න. මුලින්ම අපි දැනගන්න ඕනේ මොකක්ද සංවිධානයක් කියන්නේ කියලා. ව්‍යාපාර සංවිධානයක් ගැන කතා කරන්න කලින් අපි සංවිධානයක් කියන්නේ මොකක්ද කියන එක බලමු. සංවිධානයක් කියන්නේ ඇත්තටම මොකක්ද? උදේ ඕනෑම සංවිධානයක පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. ඕනෑම සංවිධානයක තියෙන පොදු ලක්ෂණ කීපයක්. ඒ තමයි ඒ සංවිධානයේ තුල පුද්ගලයෝ ඉන්නවා. සංවිධානයක් කියවහම ඒකේ පුද්ගලයෝ ඉන්නවා. සමහර විට එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහර විට පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්. සංවිධානයේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි පුද්ගලයන් සිටීම. මෙන්න දෙවෙනි එක සංවිධානයට නමක් තියෙනවා. නමක්. ඒ වගේම සංවිධානයකට අරමුණක් තියෙනවා. මොන සංවිධානයක ලක්ෂණ? සංවිධානයක් කිව්වහම ඒ සංවිධානයේ තියෙන ප්‍රධානම දේවල් ටික තමයි ඒක ඇතුලේ මිනිස්සු ඉන්නවා. එක්කෙනෙක් වෙන්න පුළුවන්, වැඩි පිරිසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මේ සංවිධාන වලට නම් තියෙනවා. දැන් බලන්න. තෞහිද් ජමාත් සංවිධානය, IS සංවිධානය, LTT සංවිධානය, ඩයස්පෝරා ය සංවිධාන, NGO සංවිධාන තියෙනවා එක එක ඒවා. එතකොට මේ සංවිධාන හැම එකටම නමක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ අරමුණක් තියෙනවා, ඒම් එකක්, ගෝල් එකක් තියෙනවා. LTT ආයේ තිබ්බා ඊළම අපේ ශ්‍රී ලංකාවේ උඩ කෑල්ල ගලව ගන්නවා. ඒගොල්ලන්ට වෙනම රාජ්‍යයක් බිහි කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. IS එකේ තියෙන වෙනම අරමුණ.
තව විද්‍යාමාත්ලගේ වෙනම අරමුණක් ඇති. එතකොට රාවණා බලකායේ වෙනම අරමුණක් ඇති. සිංහලයේ අයගේ වෙනම අරමුණක් ඇති. ඊළඟට එක්සත් ජාතික පක්ෂය කියන්නේ සංවිධානයක්. ඒගොල්ලන්ගේ වෙනම අරමුණක් තියෙනවා. ඊළඟට පොදු ජන පෙරමුණ කියන්නේ වෙනම සෙට් එකක්. උන්ගේ තියෙන වෙනම අරමුණක්. මේ හැම සංවිධානයකම මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට නමක් තියෙනවා. ඒගොල්ලන්ට අරමුණක් තියෙනවා. එහෙනම් සංවිධානයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට මොකද්ද මේ ව්‍යාපාර සංවිධානයක්? අපි ඉංග්‍රීසියෙන් කියනවා බිස්නස් ඕගනයිසේෂන්. බිස්නස් ඕගනයිසේෂන් ව්‍යාපාර සංවිධාන. මොනවද ව්‍යාපාර සංවිධාන කියන්නේ? උදේ ව්‍යාපාර සංවිධාන කියන්නේ මෙන්න මේකයි. ව්‍යාපාරයක් ඔයා දන්නවා ඉටු කරන ප්‍රධානම දේ මොකක්ද කියලා? ව්‍යාපාරයෙන් කරන ප්‍රධානම දේ තමයි මිනිසුන්ගේ අවශ්‍යතා, මිනිසුන්ගේ උවමනා තෘප්තිමත් කරනවා. මිනිසුන්ට තියෙන අවශ්‍යතා, ඒ වගේම මිනිසුන්ට තියෙන උවමනා, අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරනවා. මිනිසුන්ගේ අවශ්‍යතා ටිකත් මිනිසුන්ගේ උවමනා ටිකත් තෘප්තිමත් කිරීම තමයි ව්‍යාපාරයක ප්‍රධානම කාර්යය වෙන්නේ. ව්‍යාපාර බිහි වෙන්නේ එතනින්. මිනිසුන්ට අවශ්‍යතා නැති වුණොත් එහෙම, මිනිසුන්ට උවමනා නැති වුණොත් ව්‍යාපාර ඕනද? ලෝකේ ව්‍යාපාර නැති වෙලා යනවා. මේ ලංකාවේ නෙවෙයි ලෝකේම ජීවත් වෙන මිනිසුන්ට අවශ්‍යතා කියලා එකක් නැති වුණොත්, මිනිසුන්ට උවමනා කියලා දෙයක් නැති වුණොත් උතේ කවදාවත් ව්‍යාපාර පවතින්නේ නැහැ. ව්‍යාපාර පවතින්නේ මිනිසුන්ට අවශ්‍යතා තියෙන තාක්කල්, සෞවමනා තියෙන තාක්කල් පමණයි. ඒ අවශ්‍යතා උවමනා ඉටු කරන්න තමයි අපි ව්‍යාපාර වශයෙන් වැඳිලා ඉන්නේ. අපි ඒව කරන්න ඉටු කරන එක. අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම තමයි ව්‍යාපාරයේ ප්‍රධාන දේ. එතකොට මේ අවශ්‍යතා උවමනා ඉටු කරන්න ව්‍යාපාර මොකද කරන්නේ? මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ටික, මිනිස්සුන්ට තියෙන උවමනා ටික ඉටු කරන්න ව්‍යාපාර මොකද කරන්නේ? ව්‍යාපාර බහන්න නිපදවනවා, ඒ වගේම සේවා සපයනවා. බහන්න නිපදවීම සහ සේවා සැපයීම කරනවා. මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ටික, මිනිස්සුන්ට තියෙන උවමනා ටික ඉටු කරන්න ව්‍යාපාර මොකද කරන්නේ? ව්‍යාපාර බහන්න හා සේවා නිෂ්පාදනය හා සැපයීම කරනවා. එහෙනම් අපිට පුළුවන් ව්‍යාපාර සංවිධාන කියන එක අර්ථ දක්වන්න මිනිස් අවශ්‍යතා සහ උවමනා, මිනිස් අවශ්‍යතා සහ මිනිස් උවමනා සපුරාලීමට අවශ්‍ය. හරිද? මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට අවශ්‍ය බහන්න හා සේවා නිෂ්පාදනය කිරීම හා සැපයීම සම්බන්ධ ආර්ථික කටයුතු අපි කියනවා ව්‍යාපාර කියලා. නේ? මිනිස්සු අවශ්‍යතා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ බහන්න හා සේවා සැපයීම අපි කියනවා ව්‍යාපාර කියලා. එතකොට ව්‍යාපාර සංවිධාන කියන්නේ ඒ වගේමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට අවශ්‍ය බහන්න සේවා නිෂ්පාදනයට හෝ සැපයීමට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එකට එකතු වීම අපි කියනවා ව්‍යාපාර සංවිධානය. යම් පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි එකට එකතු වෙනවා නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න, මිනිස්සුන්ගේ උවමනා ඉටු කරන්න යම් පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි එකතු වෙනවා නම් ඒකට තමයි ව්‍යාපාර සංවිධානය. දැන් මේක මම හිතමු මයිගයිඩ් සම්බන්ධයක් නැහැ කියලා. මම තනියෙන් මෙතන එකතු වෙලා ඉන්නේ. මම තනියෙන් මේකට අවශ්‍ය සම්පත් ටික හොයාගෙන, අවශ්‍ය මුදල් හොයාගෙන, කාලය වෙන් කරගෙන ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉටු කරනවා. එහෙනම් ව්‍යාපාරය. මම තනියෙන් තමයි ඉන්නේ. නමුත් අපි මයිගයිඩ්ස් ගත්තොත් අපි ආයතනයක් වශයෙන් හරි කක්කරි ගැටලුවක් වුණා. ඇයි නේද? පුතේ අපි ආයතනයක් වශයෙන් මෙතන එකතු වෙලා ඉන්නවා අධ්‍යාපනය කියන සේවාව සපයන. එතකොට පුද්ගලයෝ කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. මම ඉන්නවා, ගීතාංශ ඉන්නවා, යුගාංශ ඉන්නවා, සුජිත් සර්, ආලිස් සර් වගේ කට්ටිය ඉන්නවා. අපිට අරමුණක් තියෙනවා. අපිට නමක් තියෙනවා. මයි ගයිඩර්ස් නමක් තියෙනවා, අරමුණක් තියෙනවා අපිට. එතකොට පුතේ මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයේ උවමනාව ඉටු කරන්න බහන්න හා සේවා සැපයීමට යම් පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි එකට එකතු වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. එහෙනම් අපි ලියාගමු ව්‍යාපාර සංවිධාන. 10 වසරේ රිවිෂන් ටියුට් එක නෙවෙයි කරන්නේ හොඳේ.
10 වසර රිවිෂන් ටියුට් එක නෙවෙයි. 11 වසරට මම වෙනම දුන්නා. මේ මුල සිට පන්තියේ වෙනම දුන්නා ටියුට් එකක් ව්‍යාපාර සංවිධාන කියලා. ඒක කරා. හරි. බලන්න ඒකේ තියෙනවා ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. එතන ඔයාලා ලියා ගන්න ඕනේ ව්‍යාපාර සංවිධාන කියලා. ටියුට් එක print out එකක් අරගන්න ඉන්නවා නම් ඒගොල්ලන් ලියා ගන්න අනිත් අය පොතේ ලියා ගන්න. අනිත් අය පොතේ ලියා ගන්න. ව්‍යාපාර සංවිධානයක් යනු ව්‍යාපාර සංවිධානයක් යනු ව්‍යාපාර සංවිධානයක් යනු අපිට මේ පන්තිය තව මීට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට මතකයි තියෙන පළවෙනි දවස් දෙකේම කරන්ට් එක ගිහිල්ලා විදුලි මන මණ්ඩලයෙන් ලොකු ලොකු කේස් දැම්මත් නැත්නම් මේ පාඩම ඊළඟ භාගයක විතර කරගෙන තියෙන්නේ. මේ හරියටම තුන්වෙනි සතියේ නම් තමයි වැඩ කටයුතු කරන්න හම්බුනේ. ලියා ගන්න ව්‍යාපාර සංවිධානය කියන එකට මිනිස් අවශ්‍යතා සහ උවමනා ව්‍යාපාර සංවිධානයක් යනු මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට අවශ්‍ය 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 භාණ්ඩ හා සේවා සැපයීමට 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 යම් පුද්ගලයෙකු හෝ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් නැත්නම් පුද්ගලයන් කිහිප දෙනෙක් පුද්ගල කණ්ඩායමක් ඒක රාශී වීම ඒක රාශී වෙනවා කියන්නේ පුතේ එකට එකතු වෙනවා එක අරමුණක් වෙනුවෙන් එක කාර්යයක් වෙනුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකට එකතු වෙනවා මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒක රාශී වීම ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ. ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ. දැන් අපි මේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න යන්නේ. උදේ ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. ව්‍යාපාර සංවිධාන අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර තුනකට බෙදන්න. ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් ආකාර තුනකට බෙදන්න පුළුවන්. මේ බලන්න ලියන්න මම දෙන්නම්. බලන්න මුලින්ම පුළුවන් පුතේ අයිතිය අනුව බෙදන්න. අයිතිය නැත්නම් හිමිකාරීත්වය. දැන් මෙතන ඉන්න ළමයි මට බෙදන්න පුළුවන් ගෑනු ළමයි පිරිමි ළමයි කියලා. අන්න. ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගෑනු දරුවන් පිරිමි දරුවන් බෙදන්න පුළුවන්. ඊළඟට බෙදන්න පුළුවන් 10 වසර දරුවන් සහ 11 වසර දරුවන්. 10ත් ඉන්නවනේ මේක. එහෙම බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න දරුවන් මට බෙදන්න පුළුවන් රෙජිස්ටර්ඩ් ගෲප් වල ළමයි නොමිලේ පන්ති වල ළමයි. හිමත් කීප දෙනෙක් ඉන්නවා. එතකොට මට ඕනනම් බෙදන්න පුළුවන් මේක මුල සිට පන්තියේ ළමයි සහ පළවෙනි කණ්ඩායම් වල ළමයි. ඔන්න ඔය විදිහට කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ වගේ රටේ තියෙන ව්‍යාපාර ඕනෑම නම් තියෙනවා. අපි කියොත් එහෙම අපිට ව්‍යාපාර දෙක බලා ගන්න පුළුවන් ඕන තරම් ව්‍යාපාර තියෙනවා. එක જાතියේ ව්‍යාපාර තියෙනවා. අයිතිකරුවෝ එක්කෙනෙක් ඉන්නේවා තියෙනවා, අයිතිකරුවෝ ගොඩක් ඉන්නේවා තියෙනවා, භාණ්ඩ විකුණනේවා තියෙනවා, සේවා සපයනේවා තියෙනවා. ලාභේ දිහා බලාගෙන ව්‍යාපාර කරන අය ඉන්නවා, ලාභේ දිහා බලාගෙන නැති ව්‍යාපාර කරන අය ඉන්නවා. ඔය වගේ එක જાතියේ ව්‍යාපාර තියෙනවා. මේ ව්‍යාපාර ඔක්කොම අපිට එක වර්ග වලට බෙදන්න පුළුවන්.
මුලින්ම අපිට පුළුවන් ඕනනම් මේ ව්‍යාපාර ටික බෙදන්න අයිතිය අනුව. අයිතිය නැත්නම් හිමිකාරීත්වය අනුව. ඒ වායේ අයිතිය කාටද තියෙන්නේ කියලා බලලා බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් බෙදන්න අරමුණ අනුව. අරමුණ අනුව. මේගොල්ලන්ගේ මේ බිස්නස් වල තියෙනනේ අරමුණක්. මේ ව්‍යාපාරයේ අරමුණ මොකක්ද? මේගොල්ලන් මොකක් දිහා බලලාද ව්‍යාපාර කරන්නේ? මොකද්ද මේගොල්ලන්ගේ ටාගට් එක? අන්න ඒක දිහා බලලා අපිට පුළුවන් ව්‍යාපාර වර්ග කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ව්‍යාපාර වර්ග කරන්න ඊළඟ එක පරිමාණය සයිස් එක අනුව. පරිමාණය නැත්නම් සයිස් එක අනුව අපිට පුළුවන් වර්ග කරන්න. පරිමාණය අනුව වර්ග. එහෙනම් මතක තියාගන්න අපිට පුළුවන් පුතේ ව්‍යාපාර සංවිධාන එක එක පදනම් වලට වර්ග කරන්න. අර මම ඔයගොල්ලන්ට කිව්වේ ස්ත්‍රී පුරුෂ භාවය. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ශ්‍රේණි 10 11. එහෙනම් ඔයගොල්ලන්ගේ පන්තිය නොමිලේ පන්තිය මුදල් ගෙවන පන්තිය. ඔන්න ඔය වගේ වර්ග කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ව්‍යාපාර ටිකක් එක එක පදනම් වලට වර්ග කරන්න පුළුවන්. මේ තියෙන පදනම් ටික. අයිති අනුව අරමුණ අනුව පරිමාණය. එහෙනම් මම ලියා ගන්න. එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න ටියුට් එකේ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. PDF එකට දාලා තියෙන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ලියා ගන්න ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ඒකේ පළවෙනි එක ලියන්න අයිතිය ඉරක් ගහලා හිමිකාරීත්වය අනුව. අයිතිය නැත්නම් හිමිකාරීත්වය අනුව. මේ අවුරුද්දත් ඉවරයි. අපේ කාලේ තියෙන්නේ සාමාන්‍ය ඉතින් ඔයගොල්ලෝ මේ වෙන විට සාමාන්‍ය පෙළ විභාගයේ ලියමින් හිටපු දරුවෝ තමයි. හරිනම් සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්නේ හිටපු දරුවෝ. මේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ එක්ස්ට්‍රා කාලයක්, බෝනස් කාලයක්. මොනවද දැන් බෝනස් කාලේ තමයි ඔයගොල්ලන් ගත කරන්නේ. හොඳේ. බෝනස් කාලයක් ඔහේ නිකන් යවනවා කියනවා පිස්සෙක්. දැන් මේ ගත කරන්නේ බෝනස් කාලය. බෝනස් කාලෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. අයිතිය නැත්තම් හිමිකාරීත්වය අනුව. දෙවෙනි එක අරමුණ අනුව. අරමුණ අනුව. අරමුණ අනුව. තුන්වෙනි එක පරිමාණය අනුව. පරිමාණය අනුව. පරිමාණය අනුව. අයිතිය නැත්තම් හිමිකාරීත්වය අනුව. අරමුණ අනුව. තුන්වෙනි එක පරිමාණය අනුව. මොන ව්‍යාපාර වර්ග කිරීම. අයිතිය නැත්තම් හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ඉතින් බලන්න හිමිකාරීත්වය නැත්තම් අයිතිය අනුව හිමිකාරීත්වය නැත්තම් අයිතිය. එයා ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. හිමිකාරීත්වය නැත්තම් අයිතිය කියන්නේ ඒ කියන්නේ ලංකාවේ තියෙන බිස්නස් වලට අපි යනවා. අපි හැම බිස්නස් එකකටම යනවා. ලංකාවේ තියෙන හැම බිස්නස් එකකටම අපි යනවා. ගිහිල්ලා අපි බලනවා පුතේ. අපි බලනවා මේ ව්‍යාපාරවල අයිතිය තියෙන්නේ කාටද? අපි ලංකාවේ තියෙන හැම බිස්නස් එකෙන් බිස්නස් එකටම යනවා. ඊළඟ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් කවුලක් නැහැ. අපි යන කවුද මේකේ අයිතිකරුවෝ? මම තමයි අයිතිකරුවෝ. අපි යන ඔයා විතරද ඉන්නේ අයිතිකරුවෝ? ඔව් මම විතරයි. අන්න ඒකේ තනි එක්කෙනෙක් ඉන්නේ පුතේ. එක්කෙනෙක්. අපි යන තව බිස්නස් එකකට. අපි යනවා මිස්ටර් පොඩ්ඩක් අපිට අයිතිකරුවන් හම්බ වෙන්න පුළුවන්ද? අපි එයා කියනනේ මම තමයි අයිතිකරුවා. මොකද ප්‍රශ්නේ? අපි යනවා ඔයා විතරද ඉන්නේ? නෑ මායි තව 3-4 දෙනෙක් ඉන්නවා. අපි කට්ටිය එකතු වෙලා මේ බිස්නස් එක කරා. අයිතිකරු 3-4ක් ඉන්නවා මාත් එක්ක. අන්න ඒක කීප දෙනෙක් ඉන්නවා පුතේ. ඒක කීපයක් ඉන්නවා. අපි යනවා තව එකකට සමාගමක් වගේ ලොකුකට. ආන මේ පොඩ්ඩක් අයිතිකරුවන් මුණ ගැහෙන්න පුළුවන්ද? මේ වැදගත් දෙයක් තියෙනවා කතා කරගන්න. එයා කියනවා අයිතිකරු මමත් අයිතිකරුවෙක් තමයි. අපි යනවා ඔයා හැර තවත් අයිතිකරුවෝ ඉන්නවා. ඔව් තව අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් 100ක් 200ක් විතර ඉන්නවා. මොකද කොටස් ගත්ත හැමෝම අයිතිකරුවෝනේ. අයිතිකරුවෝ 100ක් 200ක් විතර ඉන්නවා. එයා කියන්නේ ඉතින් ඔක්කොම නම් එයාට හම්බ වෙන්න බෑ එකපාර. අපේ කම්පැනි අයිතිකරුවෝ 100ක් 200ක් විතර ඉන්නවා. අන්න එක ගොඩක් ඉන්නවා අයිතිකරුවෝ. අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා.
හරි ගොඩක් අපි යනවා පුතේ තව ව්‍යාපාරයකට තව එකකට යනවා අපි ඒකෙත් ගිහිලා අර ප්‍රශ්න අහනවා මේ පොඩ්ඩක් අපිට අයිතිකරුවන් හම්බ වෙන්න පුළුවන්ද අයිතිකරුවන් ඉතින් වාට දැම්ම හම්බ වෙන්නේ නැහැ ඒකට පොඩි වැඩක් තියෙනවා කරන්න ටික ලොකු අමාරු දෙයක් අපි යනවා මොකද්ද ප්‍රශ්නේ දැන් මේකද අයිතිකරුවෝ මේ ව්‍යාපාරයේ අයිති රජයට පාඩ සිද්ධ වෙනවා රජේ ගාවට අමාරු දෙයක් නේ අන්න ඒ ව්‍යාපාරයේ අයිතිය තියෙන පුතේ රජයට රජය තමයි මේ බිස්නස් එකේ අයිතිකරුවා මෙන්න බලන්න මේ සමහර ව්‍යාපාර තියෙන පුතේ එක මිනිස්සෙක් කරනවා සමහර අය කීප දෙනෙක් කරන ඒවා තියෙනවා සමහර ගොඩාක් අය එකතු වෙලා කරන ඒවා තියෙනවා සමහර ව්‍යාපාර තියෙනවා ඒ ව්‍යාපාර වල අයිතිය තියෙන රජයට එහෙනම් අපිට පුළුවන් පුතේ ව්‍යාපාර කොටස් දෙකකට බෙදන්න ඒක තමයි මෙන්න රජයට අයිති ව්‍යාපාර වලට අපිට කියන්න පුළුවන් රාජ්‍යංශේ ව්‍යාපාර රාජ්‍යංශේ නැත්නම් අපිට කියනවා පොදු අංශේ මේ එක මිනිස්සෙක්ට හරි මිනිස්සු කණ්ඩායමකට හරි ව්‍යාපාර තියෙනවනේ එක පුද්ගලයෙක්ට හරි නැත්නම් පුද්ගල කණ්ඩායමකට හරි අයිති ව්‍යාපාර අන්න ඒ වගේ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකට අයිති තියෙන ව්‍යාපාර වලට අපි කියනවා පෞද්ගලික අංශේ ව්‍යාපාර ඒවට අපි කියනවා පෞද්ගලික අංශය පැහැදිලිද මට කියන්න පැහැදිලිද කියලා වැඩේ ඕකේද වැඩේ හොඳටම තේරුණාද කියන්නේ හිමිකාරීත්වය නැත්නම් අයිතිය අනුව හරිද හිමිකාරීත්වය නැත්නම් අයිතිය අනුව ව්‍යාපාර කොටස් දෙකකට බෙදෙනවා ඒ බෙදෙන විදිහයි ඔයා තේරුම් ගන්න මොකද්ද මේ පෞද්ගලික අංශය කියන්නේ මොකද්ද මේ රාජ්‍ය අංශය කියන්නේ උදේ ව්‍යාපාරවල අයිතිය එක එකකට තියෙනවා එක මිනිස්සෙක්ට අයිතිය තියෙන ව්‍යාපාර තියෙනවා මිනිස්සු කණ්ඩායම් වලට අයිති තියෙන ව්‍යාපාර තියෙනවා ගොඩක් අය එකතු වෙලා කරන ව්‍යාපාර තියෙනවා රජයට අයිති ව්‍යාපාර තියෙනවා එතකොට මේ රජයට අයිති ව්‍යාපාර වලට තමයි අපි රාජ්‍ය අංශය නැත්නම් පොදු අංශය කියන්නේ අර තනි පුද්ගලයෙක්ට හරි පුද්ගල කණ්ඩායමක් හරි එකතු වෙලා කරන ව්‍යාපාර වලට තමයි කියන්නේ පෞද්ගලික අංශය කියන්නේ මතක තියාගන්න හරි එහෙනම් බලන්න ලියා ගන්නවා ලියාගත්තද හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියලා ලියන්න. හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. 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 හරි ඒක අර්ථය ලියා ගන්න ව්‍යාපාරවල අයිතිය හේවත් හිමිකාරීත්වය ව්‍යාපාරවල අයිතිය හේවත් හිමිකාරීත්වය ව්‍යාපාරවල අයිතිය හේවත් හිමිකාරීත්වය ව්‍යාපාරවල අයිතිය හේවත් හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කිරීම මෙහිදී සිදුවේ. අනුව ව්‍යාපාර වර්ග කිරීම මෙහිදී සිදුවේ. ව්‍යාපාරවල අයිතිය හේවත් හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කිරීම මෙහිදී සිදුවේ. වරහන් ඇතුළේ ලියා ගන්න ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපේන ආකාරය මත ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපේන ආකාරය මත ලියා ගන්න මම පැහැදිලි කරනවා ව්‍යාපාරයකට ප්‍රාග්ධනය සපේන ආකාරය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපේන ආකාරය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමයි. ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපේන ආකාරය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමයි. පුතේ සර්ට කියන්න ව්‍යාපාරයක අයිතිය ලැබෙන්න නම්
ව්‍යාපාරයක අයිතිය ලැබෙන්න නම් ව්‍යාපාරයක අයිතිය ලැබෙන්න නම් හරිද ව්‍යාපාරයක අයිතිය ලැබෙන්න නම් අපේ ව්‍යාපාරයට මොනව යොදවන්න ඕනේ ව්‍යාපාරයක අයිතිය ලැබෙන්නේ අපේ ව්‍යාපාරයට මොනව යෙදුවාමද ප්‍රාග්ධනයේ මුදල් සම්පත් යෙදුවාම නේද ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන්ම ප්‍රාග්ධනය දාන්නේ අයිතිකරුවනේ ඒ නිසානේ අයිතිකරුවන්ට ව්‍යාපාරයේ අයිති එහෙනම් ව්‍යාපාරයේ අයිතිය ලැබෙන්නේ ප්‍රාග්ධනය දැම්මහම සමහර ව්‍යාපාරවල එක පුද්ගලයෙක් තමයි ප්‍රාග්ධනය දාන්නේ එයා විතරයි සල්ලි දාලා තියෙන්නේ සමහර ව්‍යාපාරවල ගොඩක් අය දාලා තියෙන්නේ සමහර ව්‍යාපාරවල රජය දාලා තියෙන්නේ එහෙනම් මේ ප්‍රාග්ධනයේ සපයන්නේ කවුද කොයි අයද කියන ඒ දේ මත තමයි මේ හිමිකාරීත්වය යන ව්‍යාපාර වෙන්නේ හරිද හරි ඒකේ පළවෙනි කාණ්ඩේ ලියන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර පෞද්ගලික අංශය පෞද්ගලික අංශ මෙයා ගන්න මම පොඩි දෙයක් කියලා දෙන්නේ සමහර වෙලාවට අපි පුද්ගලික අංශය කියලා කියනෝ නේද මේවත් ලියනවනේ ඒ වුණාට මෙන්න මේ වචනේ වැරදි කියලා මම දැක්ක මේ ඊයේ පෙරේදා YouTube එකේ කියනවා කවුද දන්නවද කියන්නේ සිංහල පිළිබඳ ඉන්න හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක් කවුද ඔයගොල්ලන් හිතන විදියට සිංහල පිළිබඳ ඉන්න පන්ති කරන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කවුද YouTube එකේ ප්‍රසිද්ධයි කවුද ඔයගොල්ලන් හිතන්නේ අන්නාරි සන්නස්ගල සර් සාමාන්‍යයෙන් මම එයාව ෆලෝ කරන්නේ නැහැ නමුත් එයාගේ වීඩියෝස් බලනවා අපිට හැම මිනිස්සෙක්ගෙම ගන්න පුළුවන් දේවල් තියෙනවා සමහර අය කියනවා මෙහෙමයි ජාතිවාදී අරකයි මේකයි ආ කියනේම හරිය නෑ නමුත් ඒ මිනිස්සුන්ගේ උනත් ගත යුතු දෙයක් තියෙනවා හරිද නිසා මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් බලනවා මම දැක්කා මේ ළඟදී කියලා දෙනවා යා යම් යම් වචන සෙට් එකක් අපි ලියන වැරදි වචන ඇත්තටම මමත් මේව ලියලා තියෙනවා මම දැන් තමයි දන්නේ හරියටම මේක වැරදි කියලා මේ වචනේ හදන විදිය කියනවා දැන් කියනවා හරිම වචනේ මේක පෞද්ගලික පුද්ගලික කියන වචනේ වැරදි සමහර වෙලාවට එයා කියන්නේ මේ රජයේ ආයතන වලත් මේ වචනේ භාවිතා කරනවා කියලා. ඒක වැරදි වචනයක් කියලා තමයි එයා කියන්නේ. හරි බලන්නකො. හරි. ලියා ගන්න එහෙනම් පෞද්ගලික අංශය කියන එකට පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන එකට අනලරුවෙක් කියන මොකද ප්‍රත්‍යක් කියනවලු මම නම් දන්නේ නැහැ පුතේ මට මතක නැහැ එක ප්‍රත්‍යාංග එක ප්‍රත්‍යන නිසා ඒක වැරදි ඔය වෙන්නේ නැති ඔව් පෞද්ගලික එක ප්‍රත්‍ය වෙන තැන දෙනවා ඒ නිසා මේ වචනේ වැරදි නිවැරදි පාඩම ළඟදී දවසක් කරන්නේ නැද්ද කරනවා දැන් මේ පාඩම් ටික ඉවර වෙනකොට කරනවා අපි ළඟදී කියලා කියන්නේ අපි ඕනනම් ඉස්සරහට ඔයගොල්ලන්ගේ දැන් රෙජිස්ටර්ඩ් ගෲප් එකේ පන්ති පාඩම් ඉවරයිනේ මේ මාසෙ නේද අපි කරන්නේ ඒකේ සමිති සංවිධානය ඊට පස්සේ ලාභ මොනවද නිෂ්පාදන ගිණුම් කරලා ආයෝජන කළා මම මේ මාසේ දෙවෙනි ගෲප් එකේ සිලබස් එක ඉවර කරනවා ඊට පස්සේ මයින්ඩ් මැප් ටිකනේ කරා එතකොට මම ඕනනම් ඒ ASCII වාට වැරදි නිවැරදි කිරීමේ පාඩම කියලා දෙන්න බලන්න ලියා ගන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට ලියන්න යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඒව එනවා ඒව අයින් කරේ නැහැ විෂය නිර්දේශය අයින් කරනවා කියපු කිසි දෙයක් අයින් කරේ නැහැ පරණ විෂය නිර්දේශයේ විදියට වෙනවා සම්පූර්ණකම වෙනවා කිසි දෙයක් අයින් වෙලා නැහැ යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මේ පෞද්ගලික අංශය කියන්නේ ලියා ගන්න යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රාග්ධනය යොදවා යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රාග්ධනය යොදවා අයිතිය හිමි කරගත් ව්‍යාපාර යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රාග්ධනය යොදවා අයිතිය හිමි කරගත් ව්‍යාපාර යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රාග්ධනය යොදවා
අයිතිය හිමි කරගත් ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස හැඳින්වේ. 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 පෞද්ගලික අංශය කියන්නේ පුතේ ඒවායේ අයිතිය තියෙන්නේ එක්ක එක පුද්ගලයෙක්ට. සම්පත් දාලා තියෙන එක්ක එක්කෙනයි. ව්‍යාපාරයට ප්‍රාග්ධනීය දාලා තියෙන එක්කෙනයි. එහෙම නැත්නම් පුද්ගලයන් කීප දෙනෙක්. ව්‍යාපාරයට ප්‍රාග්ධනීය යොදවලා තියෙන එක්ක එක පුද්ගලයයි නැත්නම් කීප දෙනා. ඒ නිසා අයිතිය තියෙන්නේ එක්ක ඒ පුද්ගලයාට නැත්නම් මේ පුද්ගලයෝ කීප දෙනාට. ඒ නිසා අපි වල කියනවා පෞද්ගලික අංශය කියලා. එහෙනම් පෞද්ගලික අංශය කියන්නේ එක් පුද්ගලයෙකු හරි පුද්ගලයන් කීප දෙනෙකු හරි ප්‍රාග්ධනීය දාලා අයිතිය හිමි කරගෙන තියෙන ව්‍යාපාර. එයා ගන්න දෙවෙනි එක පොදු නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර. 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 පොදු නැත්නම් කියලා ලියන්න එපා. හොඳේ පොදු ඉරක් ගහලා නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා ලියන්න. හරි බලන්න. පුතේ පොදු අංශය නැත්නම් රාජ්‍ය අංශය කියන හරි සරලයි මෙච්චරයි. රජයේ සම්පත් යොදවලා රජය අයිති කරගෙන තියෙන ව්‍යාපාර. අයිතිය තියෙන්නේ රජයට. ප්‍රාග්ධනය යොදවලා තියෙන්නේ රජයට. ප්‍රාග්ධනය යොදවලා තියෙන්නේ රජයට. අයිතිය තියෙන්නේ රජයට නම් අපි එකට කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර. ලියාගන්න. රජයේ විසින් ප්‍රාග්ධනය යොදවා අයිතිය හිමි කරගත් ව්‍යාපාර. රජයේ විසින් ප්‍රාග්ධනය යොදවා අයිතිය හිමි කරගත් ව්‍යාපාර. මින් අදහස් වේ. රජයේ විසින් ප්‍රාග්ධනය යොදවා අයිතිය හිමි කරගත් ව්‍යාපාර මින් අදහස් වේ. අපි දැන් ගැලීම් සටහන බලමු. ව්‍යාපාර සංවිධාන අපිට පුළුවන් හිමිකාරීත්වයේ මත වර්ග කරන්න. කම්මැලිකම නැති කරගන්න හොඳ විදිහක් කියන්නකෝ. කම්මැලිකම නැති කරගන්න ඉතින් හොඳ විදිහක්. මේ කම්මැලිකම නැති වෙන්නේ ඉතින් ඔයාට ඒ කියන්නේ ඔයාට අරමුණක් නෑ වගේ ජීවිතේ. ඔයා අරමුණක් ඇති කරගන්න. නැත්තම් ලස්සනට වැඩ කරන්න. මොනවද ලස්සනට වැඩ කරනවා කියන්නේ? පාඩම් මේසේ ලස්සනට හදන්න ඕනේ. හරිද? අපි දැකලා තියෙනවා සමහර ළමයිගේ පාඩම් මේසේ ලස්සනට හදලා තමන් වැඩ කරන ඒවා පිළිබඳ ෂෝට් නෝට් පොඩි දේවල් බිත්ති වල ලස්සනට ගහලා හරිද? එහෙම වැඩ කරනවා. ඒකත් හොඳයි. කම්මැලිකම නැති වෙනවා. දැක්කම වැඩ කරන්න හිතෙනවා. සමහර අයගේ බිත්ති වල තියෙනවා. හැබැයි සමහර අයගේ තියෙනවා 6 වසර විතර අලෝපුව ඒවත් තියෙනවා තාම. එහෙම නෙවෙයි. ඔයා සාමාන්‍ය සති දෙකෙන් දෙකට වගේ ඒවා අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අද පාඩම් කරන පාඩම් වලට අදාළ ඒවා. හරිද? අපි හිතමු ඔයා මේ දවස්වල පාඩම් කරනවා බිත්තිය ගහ ගන්න ලස්සනට අලව ගන්න. ඔය තියෙන ස්ටික් නෝට්ස් කියලා තියෙන අලවණේම තියෙන පොඩි කහ පාට රතු පාට ඒවෙන් පොඩි ෂෝට් නෝට් එක ලියාගෙන අලව ගන්න බිත්ති වල. ඊට පස්සේ සතියක් දෙකක් යනකොට ඒවා අයින් කරලා අලුත් සෙට් එකක් දාන්න. ඒක ලස්සනට පාඩම් කරන තැන ලියා ගන්න. හරිද? ඒම් එකක් තියාගන්න. තමන් මොකක් හරි තමන්ගේ සිහිනයක් ඇතිනේ. අපි හිතමු ඔයාගේ වාහනයක් තියෙනවා සිහින වාහනයක්. Range Rover එකක් නැත්නම් Audi එකක් Benz එකක් BMW එකක් මොකක් හරි. ගා ගන්න මොකක් හරි ඔය පින්තූරයක්. තමන් පාඩම් කරන ස්ථානය. තමන්ගේ සිහින එතන තියෙනවා. හරිද? හීන තියා ගන්නවා. හරිද?
හැමදාම උදේ රැයට පුළුවන් නම් හැමදාම රැයට ඔයාට හිට කරන්න තියෙන වැඩ ටික පොඩ්ඩක් කොලේක ලියලා නැත්නම් පොතක ලියා ගන්න. ඩයරි එකක් පාවිච්චි කරා. ලියා ගන්න පොතක. හිට මට කරන්න තියෙන දේවල්. මම accounting වල මේ පාඩම් කරන්න ඕන. නැත්නම් මේක කරන්න ඕන. මේකේ ගණන් හදන්න ඕන. මේ පන්ති ටික තියෙනවා සහභාගී වෙන්න. මේ ටික මම කරන්න ඕන. බලන්න ඊට පස්සේ දවස් ගත කරාට පස්සේ රැයට බලන්න මම අද දවසේ මොනවද කළේ? හරි දාගන්න. හරි දාගෙන නොකරපු දේවල් තියෙනවා නම් ඒව ටික දාලා හෙට දවසේ කරන්න ඕන වැඩ ලැයිස්තුව රැයට හදන්න. අද රැයට අපිට අද රැයට කියලා ඔයා දෙන්න පටන් ගන්නවා කියලා. ඔන්න මට හෙට අපිට ඔයාලට පන්ති තියෙනවා. පන්ති තුනක් තියෙනවා. ලියා ගන්න මෙන්න පන්ති තුන මේ වෙලාවේ. මම මෙන්න මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවකම් පාඩම් කරනවා. මේ ටික පාඩම්. ඒ ටික ඔක්කොම කොලේක ලියනවා. හෙට රැයට බලනවා. පන්ති වල සහභාගී වුණා. දෙකකට ගියා හරිය. highlight කරගන්නවා එක පන්තිකට යන්න බැරි වුණා. පාඩම් කරන ඒවත් මොනවද කරේ? කරපු නැතිව තියෙනවා. දැන් හෙට රැයට තීරණය කරන්න අපි අනිද්ද කරන දේවල් අනිද්ද කරන වැඩ ලයිස්තුව හදද්දී ඔයාට මගේ හැරිච්ච වැඩ අනිවාර්යෙන් එකට දාන්න ඕනේ. මට ඊයේ පන්ති ඉන්න බැරි වුණා. ඒක රෙකෝඩින් එක බලන්න ඕනේ. ඊළඟට මට මෙන්න මේ කොටස ඊයේ පාඩම් කරගන්න බැරි වුණා. ඒක කරගන්න ඕනේ. හැබැයි හරිම විදිහ නම් ඔයා එතකොට වැඩ ගොඩ ගහන්නේ නැති විදිහට වැඩේ කරන්න ඕනේ. හරි අපි તો හැමදාම ටික මගාර එහෙම කරන්න බෑ. මම තේරුම් ගන්න ඕනේ මගේ හැරෙනවා වැඩි. එතන මම නිදා ගන්න වෙලාව වැඩි. නිදා ගන්න වෙලාව අඩු කරනවා. අන්න ඒ වගේ අපි හරියට ප්‍රමුණක් හිතුව වැඩ කරන්න ඕනේ. එතකොට හරියනවා. ගොඩක් කම්මැලිකම අයින් කරගන්න ඉතින් කරන්න තියෙන වැඩම කරන එක. වැඩ කරලා යනකොට පුරුදු වෙනවා. දැන් අපිට පට්ට කම්මැලි. ඒ ගීතාංශලා යුගාන්ත සරුයි ගීතාංශරුයි ඉතින් කතා කළා සාමාන්‍යයෙන් මම යන්නේ නැහැ. ඔයගොල්ලන් දන්නවා මම පොයේ දවස් වලට වෙන කොහෙවත් යන්නේ නැහැ. හැමදාම වගේ මට ඒ ලෙවල් පන්තිත් තියෙනවා. ඒවත් තමයි ගොඩක් කරලා කරන්නේ. නමුත් ඊයේ දවසේදී යුගාන්ත සර්ගෙන් ගීතාංශ කතා කරපු නිසා ගියා. ඉතින් ඒගොල්ලන්ත් එක්ක හවස්වරුවේ ඒගොල්ලන් දේපන්ති දෙකක් කරා කිව්වා. හවස්වරුවේ කතා කරා. ඊට පස්සේ ගියා. අලුත්ගම පැත්තේ ගිහිල්ලා ඉතින් රෑ ආවේ. එනකොට ගීතාංශ සර්ලා මටත් ඉතින් ප්‍රක් වෙලාවේ යුගාන්ත සර්ට නම් අද 10ට කොහෙද කිව්වා පන්තිදී ඊයේ A9 පන්ති තිබුණේ නැහැ නේද ඊයේ යුගාන්ත සර්ගේ. ඊයේ A9 පන්ති තිබුණේ නැහැ නේ. ඒ පන්තිය මම හිතන්නේ ඔව් අද උදේ 10ට කොහෙද දානවා කිව්වා. මම ඒකද කොහෙද. හරිද? ඒ නිසා මේ ඉතින් ගියා. ඉතින් නම එනකොට රෑ වුණා. ඉතින් හරි අමාරුයි. උදේ නැගිටිනකොට හරිම අමාරුයි. ඇඟලත් හරිද? ඉතින් නමුත් අපි පන්ති අපි දන්නවා අපි මේ දේවල් කළ යුතුයි කියලා. හරිද? අපි කළ යුතු ප්‍රධාන දේ කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට අපි කියන්නේ අමාරු වුණත් පොඩ වැඩ කරලා යනකොට මේ අට්ට කනකොට ටික දවසක් යනකොට තේරෙනවා. දැන් නෝ සමහර වෙලාවට අපිට ඉස්සර මෙච්චරම පන්ති කරේ නැහැ. නම් ගීතාංශල රෑ උදේ ඉඳන් රෑ වෙනකම් ඉස්සර ඉඳන්ම පන්ති කරන්නේ ගීතාංශගේ දිනුනට ඒකනේ එකම හේතු උගන්නපු එකම විතරයි කරේ. මම හිතලා අපිවත් එච්චර උගන්නලා නැහැ. ඒ ලෙවල් පන්ති කරත් අපි එහෙම කරලා නැහැ. උදේ ඉඳන්ම රෑ වෙනකම් නොකඩව පන්ති කරා මුල්ම කාලේ. ඉතින් මම කියන්නේ එහෙම කරලා දැන් ඒගොල්ලන්ට ඒක ඇවිල්ලා තියෙන එකටම. දැන් එහෙම අමාරු නෑ, කම්මැලි නෑ. අර මුල් කාලේ තමයි යෝකේ. වැඩ කරලා ට්‍රැක් එකට වැටුණාම වැඩේ හරි. ට්‍රැක් එකට වැටුණාම හරි. ඒ නිසා වැඩ කරගෙන යන්න. කම්මැලිකම හිතලා ආවොත් හිතන්න මට අනාගතේ වෙන දේ. මට මොනවද වෙන්නේ? මට රස්සාවක් නෑ. හරිද? මට යන්නේමක් නෑ. මට පිළිගැනීමක් නෑ. හරිද? අනිවාර්යෙන් ඒව වෙනවා. හරිද? ඊට පස්සේ ඉන්ටර්වයුව බෝඩ් වල නිකන් චාටර් වෙලා ඉන්ටර්වයුව ගිහිල්ලා 10කට 15කට රස්සාවක් නෑ. රුපියල් 20 30000කට කට්ටක් කාලා මේ මොනවද ගත කරන්න පුළුවන් ජීවිතේ. අපි දන්නවනේ ඉතින් මුදල් හම්බ කරන නිසා අපි මුදලක් හම්බ කරනවා. ඒ කියන්නේ අපි හොඳ කලමනාකරුවෙක් හම්බ කරන මුදලකට වඩා යම් මුදලක් අපි හම්බ කරනවා. හරිද? ඔය ගීතාංශ මහානාම. හරිද? ඉතින් එහෙම හම්බ කරලා අපි දන්නවනේ ජීවත් වෙන්න තියෙන අමාරු. ඉතින් ඒ නිසා මතක තියාගන්න රුපියල් 30000ක 50000ක පඩියක් කරා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳ අරමුණකට යනවා මේ හොඳ තැනකට යනවා හොඳ අරමුණක් තියෙන්න ඕනේ. මේ අධ්‍යාපනයෙන් පුළුවන් ඔයගොල්ලන්ට කරගන්න ඔක්කොම දේවල් ටික හදාගන්න. හා එන ව්‍යාපාර සංවිධාන වල ගැලීම් සටහන මම පෙන්නනවා. හිමිකාරීත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. මේ හිමිකාරීත්වයේ ප්‍රධාන වර්ග දෙකයි. එකක් අපි කිව්වා පෞද්ගලික නැත්නම් පෞද්ගලික අංශය එකක්. පෞද්ගලික අංශය. අනිත් එක පොදු නැත්නම් රාජ්‍ය අංශය. පොදු එහෙම නැත්නම් රාජ්‍ය අංශය. පොදු නැත්නම් රාජ්‍ය අංශය. උදේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර බෙදන්න පුළුවන් මෙන්න මේවා. පෞද්ගලික අංශයේ තියෙනවා පුතේ තනි පුද්ගල ව්‍යාපාර. එකයි කරුවෙක් ඉන්නේවා.
තනි පුද්ගල නැත්තම් කේවල ස්වාමී ව්‍යාපාර. කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා කරන හවුල් ව්‍යාපාර තියෙනවා. හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර තියෙනවා. ඊට පස්සේ සංස්ථාපිත සමාගම් තියෙනවා. සංස්ථාපිත සමාගම්. ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් වලට අමතරව ලාභ අරමුණු කරගත්තේ නැති පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. ලාභ අරමුණු කරගත්තේ නැති පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. ඒක තමයි සමූපකාර සහ සමිති සංවිධාන. සමිති සංවිධාන. සමිති සංවිධාන. ඔන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලිස්ට් එක. තනි පුද්ගල, හවුල්, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. නෑ සම්පකාර රජය නෙවෙයි. සම්පකාර පෞද්ගලික අංශේ. මෙන්න රජයේ ව්‍යාපාර තුනයි තියෙන්නේ. එකක් රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. අනිත් එක රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. අනිත් එක රාජ්‍ය දෙපාර්තමේන්තු. ඔච්චරයි. රජයට අයිති ව්‍යාපාර තියෙන ඔච්චරයි. ඔන්න රජයට අයිති ව්‍යාපාර. උදේ අනිත් ඔක්කොම සමූපකාර දුවන්නේ කොහොමද? දුවන්නේ කියන්නේ? දුවනවා කියන්නේ? දුවනවා කියන මම ඉතින් සම්පකාරේ පවත්වාගෙන යනවා. ඔව්. සම්පකාරේ පවත්වාගෙන යන්නේ උදේ සමාජිකයන්ගේ මුදල් වලින්. සම්පකාර වල සමාජික මුදල් තියෙනවා. ඒ වගේම සමූපකාර ලාභ ලබන කටයුතු වල යෙදෙනවා. ඒගොල්ලන්ගේ අරමුණ ලාභය නොවුනට ඒගොල්ලන් ලාභ ලබන කටයුතු වල යෙදෙනවා. මම ඔයගොල්ලන්ට මේ සතිය පටන් ගත්ත සමිති සංවිධාන නේ ලාභ අරමුණු කරන ඔබත් ව්‍යාපාර වල ගිණුම් තැබීම කතා කරන්නේ නේ. එතනදී මම කිව්වේ ඒගොල්ලන්ට මුදල් ලබන විදියක් තමයි ඒගොල්ලන්ගේ අරමුණ ලාභ ඉපීම නොවුනට ඒගොල්ලන් ලාභ උපයන වැඩ කරනවා. පොඩි වෙනසක් කරන. ඒ සමූපකාර කෝප්සිටි නේද? ඔය තියෙන සුපිරි වෙනස කෝප්සිටි කියන්නේ ඒක සම්පකාර නෙයි. සමූපකාර කඩති භාණ්ඩ විකුණන කඩ ඒව නිකන් දෙනවද? හරි? සමූපකාර කඩවල වල නිකන් බඩු දෙනවද? නිකන් දෙන්නේ සම්පකාර සත්‍යස වගේම තියෙන. ඒව නිකන් දෙන්නේ සල්ලි වල දෙන්න ලාභයක් තියාගෙන විකුණන. එතකොට සමූපකාර ලාභ ලබන වැඩ කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ ලාභ නොවුනට ඒගොල්ලන් වෙළඳ සැල් පවත්වාගෙන යනවා. ඇඳුම් කඩ කරනවා. ඒ සමූපකාර මල් ශාලා තියෙන ඔයගොල්ලන් දැකලා ඇති. සමූපකාර වලින් කරන මල් ශාලා. මල් ශාලා ගොඩක් පැතිවල මම දැකලා අතුරු ගිරි එහෙම තියෙනවා. බොරලස් ගොමුවේ තියෙනවා. ගොඩක් පැතිවල තියෙනවා සමූපකාර මල් ශාලා. ඒ සම්පකාරී මල් ශාලා. ඒ ජයරත්න මල් ශාලාව කියන්නේ ඒක. ඒ ජයරත්නගේ එකක් නේ. එහෙම නෙවෙයි. සමූපකාර ව්‍යාපාර ඒගොල්ලන් පවත්වාගෙන වෙනම මල් ශාලා. ඒ වගේම. හරි මෙහා යනකො. එතකොට පුතේ පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර සෙට් එක තමයි මේදී. තනි පුද්ගල, හවුල්, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර සෙට් එක තමයි මේදී. රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු. ඔන්න රජයට අයිති ව්‍යාපාර. රජයට අයිති ව්‍යාපාර. හරි. හරි. ඔක ඕනනම් ලියා ගන්න අවශ්‍යයි වෙනවා පටගාලා ලියා ගන්න. PDF එකේ තියෙනවා. අවශ්‍යයි වෙනවා ලියා ගන්න. ඉක්මන් කරන්න. හරිද? හරි. බලන්න. ඊළඟට අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ලියාගන්න මාතෘකාව අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම.
අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. පුතේ අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා කියන්නේ මෙන්න මේකයි. ඕනෑම ව්‍යාපාරයකට මම කිව්වා අරමුණක් තියෙනවා. මම පටන් ගන්නකොටම කිව්වා සංවිධාන වලට අරමුණු තියෙනවා. ව්‍යාපාර වලට තියෙන අරමුණු. මෙන්න මේ ව්‍යාපාරය අපි පවත්වාගෙන යන්නේ මොන අරමුණින්ද? අපි අහනවා බිස්නස් එකකට ගිහිල්ලා. මොකද්ද ඔයගොල්ලන්ගේ ටාගට් එක? අරමුණ මොකද්ද? ඔයගොල්ලන්ගේ වෙන මොකද්ද? ලාභ ලබන එක තමයි. ඔව් ව්‍යාපාරය කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ මොකද්ද? ඕගොල්ලන්ගේ අරමුණ. ඇයි ඕගොල්ලන් මේ බිස්නස් එක කරන්නේ මොන අරමුණින්ද? අපි නම් කරන්නේ ඉතින් සමාජ සුබ සාධනය වෙනුවෙන්. අපිට නම් ඕනේ මේ සමාජයට හොදක් කරන්න, මේ සමාජයේ මිනිස්සුන්ට හොදක් කරන්න, මේ අපේ ව්‍යාපාරයට බැඳලා ඉන්න සමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. අපිට ඕනේ ඒක. ලාභ ලබන එක නෙවෙයි. අන්න. උදේ ව්‍යාපාර වර්ග තියෙනවා. ලාභ ඉපීම අරමුණු කරගත්ත ව්‍යාපාරක් තියෙනවා. ලාභ ඉපීම අරමුණු කර නොගත් ව්‍යාපාරක් තියෙනවා. එහෙනම් අරමුණ මත ව්‍යාපාර වර්ග කරනවා කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට තියෙනවා අරමුණක්. ඒ අරමුණ ඕනෑම ව්‍යාපාරයකට තියෙනවා අරමුණක්. ඒ අරමුණ මත ව්‍යාපාර වෙන් කිරීම. එකක් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි ලාභය. ලාභය දිහාම තමයි බලන්නේ. පින්වතේ වැඩ කරන එක නෙවෙයි ලාභය ඉපීම. දෙවෙනි එක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒගොල්ලන්ට ලාභ ඉපීමේ අරමුණක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ සමාජ සුබ සාධන අරමුණ. සමාජයට යහපතක් කිරීම, සමාජිකයන්ට යහපතක් කිරීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ටාගට් එක. එහෙනම් ලියාගන්න අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියලා. ලියාගන්න අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියලා. අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ඒ අර්ථය ලියන්න. ඒ අර්ථය ලියන්න. ඒ අර්ථය ලියන්න. ඒ අර්ථය ලියන්න. ව්‍යාපාරය පවත්වාගෙන යාමේ අරමුණ අනුව 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 ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම මින් අදහස් වේ. ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම මින් අදහස් වේ. ව්‍යාපාරයේ පවත්වාගෙන යාමේ අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම මින් අදහස් වේ. ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම මින් අදහස් වේ. හරි. ලියාගන්න පළවෙනි එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ඒක හරි ලේසි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන. 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 ලියන්න ඒක යටතේ ලියන්න
ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත්. ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත්. ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත්. ව්‍යාපාර සංවිධාන ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත්. ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. ලාභ ඉපීම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. මින් අදහස් වේ. ඊළඟට ලියන්න ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. 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 ඒකට ලියන්න පුතේ ඒකට ලියන්න ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානය යටතේ සමාජිකයන්ගේ හෝ සමාජිකයන්ගේ සහ සමාජිකයන්ගේ ඒ සංගමයට ඒ ව්‍යාපාරයට බැඳිලා ඉන්න අයගේ සමාජිකයන්ගේ සහ සමාජයේ සමාජිකයන්ගේ සහ සමාජයේ සුබ සාධනයේ ප්‍රධාන අරමුණ කරගත් සමාජිකයන්ගේ සහ සමාජයේ සුබ සාධනය ප්‍රධාන අරමුණ කරගත් සුබ සාධනය ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. සමාජිකයන්ගේ සහ සමාජයේ සුබ සාධනය ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර සංවිධාන මින් අදහස් වේ. හරි බලන්න ඊළඟට දැන් මම ඔයාලට පෙන්නනවා අරමුණ මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ ගැලීම් සටහන. මේකත් පොඩ්ඩක් මතකයේ තියාගන්න විභාගෙ එන්න පුළුවන්. අපිට වැදගත් වෙනවා ව්‍යාපාර සංවිධාන අරමුණ මත වර්ග කිරීම. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් එන ලාභ අරමුණක් නැති ලාභ අරමුණු කර නොගත් කියන එකේ තේරුම ලාභ ලබන්නේ නැහැ කියන එක නෙවෙයි හොඳේ. ඒගොල්ලෝ ලාභ ලබනවා. හැබැයි අරමුණ ලාභ ලැබීම නෙවෙයි. පැහැදිලිද? ලාභ ලබනවා. හැබැයි අරමුණ ලාභ ලැබීම නෙවෙයි. එන ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර අපි නැවත බෙදමු කොටස් දෙකකට. ලාභ අරමුණු කරගත්ත පෞද්ගලිකංශයේ ව්‍යාපාර සහ ලාභ අරමුණු කරගත්ත රාජ්‍යංශයේ ව්‍යාපාර. උදේ ලාභ අරමුණු කරගත්ත පෞද්ගලිකංශයේ ව්‍යාපාර තුනක් තියෙනවා. එකක් තනි පුද්ගල ව්‍යාපාර, එකක් තනි පුද්ගල ව්‍යාපාර, අනිත් එක හවුල් ව්‍යාපාර, අනිත් එක සංස්ථාපිත සමාගම්. ලාභ අරමුණු කරගත්ත රජයේ ව්‍යාපාරක් තියෙනවා. රජයේ සමහර ව්‍යාපාර වලටත් තියෙනවා ලාභ ඉපීම. ඒගොල්ලන් ලාභ උපයන්න කියලා හිතාගෙන ව්යාපාර කරන රජයේ ව්‍යාපාරක් තියෙනවා. ඒක තමයි රාජ්‍ය සමාගම්. ඊළඟට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මේක කොටස් දෙකකට බෙදනවා. පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. උතේ ලාභ අරමුණු කරගත්තේ නැති ලාභ ඉපීම චේතනාව නොවුන පෞද්ගලික අංශයේ ව්‍යාපාර දෙකක් තියෙනවා. එකක් සමූහ ප්‍රකාර,
අනිත් එක සමිති සංවිධාන. ඔයා දන්නවා සමූපකාර හා සමිති සංවිධාන කියන්නේ පෞද්ගලික අංශයනේ. ඒ වගේම පෞද්ගලික වගේම මතක තියාගන්න ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ. එතකොට රාජ්‍ය අංශයේ තියෙනවා රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය දෙපාර්තමේන්තු. විභාග දෙපාර්තමේන්තු ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ. මොකක්ද ඒගොල්ලන්ගේ අරමුණ? ළමයින්ව අසමත් කරන එකද? නෑ නෑ ඒගොල්ලන්ගේ අරමුණ විභාග පැවැත්වීම. අදාළ විභාග નિયમિત කාලයන් තුලදී નિયમિત ආකාරයට පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුව. ඔන්න දාගන්න chart එක පොට ගාලා වැඩි ඉවර කරා. දාගන්න chart එක ඉක්මනට. අද හවස 6:30ට තියෙනවා පන්තිය A9 paper class එක. ඒකට සම්බන්ධ වෙන්න. දෙවනි වාර විභාගයේ ජනවාරි පටන් ගන්නවද සර්? ඔව් දෙවන වාර විභාගයේ ජනවාරි ගොඩක් පාසල් වල පටන් ගන්නවා කියලා තියෙනවා. හැබැයි සමහර පාසල් වල පුතේ දෙවනි වාර විභාග මීට කලින් ඔන්ලයින් ක්‍රමයට පවත්වලා තියෙනවා. ඒ වගේ පාසල් වල පවත්වන්න නැති කතාවකුත් කියනවා. විභාගයේ පැවැත්වීම නොපැවැත්වීම තීරණය කරන්නේ පාසලේ විදුහල්පතිවරු සහ ගුරුවරු. ගොඩක් විභාග පැවැත්වෙනවා. ගොඩක් ඉස්කෝල වල දෙවනි වාරේ විභාගයේ ජනවාරි පැවැත්වෙනවා. තුන්වෙනි වාර විභාගයේ මාර්තු වගේ පැවැත්වෙන කතාවක් තමයි කියන්නේ. සමහර විට ඔයගොල්ලන් මැයි වගේ එක්සෑම් ලියන හින්දා ඔයගොල්ලන්ට අප්‍රේල් දාලා පෙබරවාරි දාන්න පුළුවන්. කොහොම වෙයිද දන්නේ නැහැ. ගොඩක් ඉස්කෝලවල ජනවාරි තියෙනවලු. ජනවාරි තියෙනවා. හැම ඉස්කෝලේකම තියෙනවලු. ජනවාරි 30යි. ඔයගොල්ලන් 11 වසරේ දරුවන්ට අප්‍රේල් වගේ මං හිතන්නේ අවසාන විභාගෙ ලැබෙයි. බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් අප්‍රේල් වෙද්දී ලකුණු 75 සීමාව පසු කරලා යාවි කියලා. ජනවාරි 3 තියෙන සමහර අයට. හරි. දාගත්තද chart එක? අපිට ඊළඟට තියෙන්නේ ව්‍යාපාරයේ පරිමාණය මත වර්ග කිරීම. මේ පරිමාණය මත වර්ග කිරීමට හරිද? පරිමාණ මත වර්ග කිරීමට අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා කොහොමද ව්‍යාපාරයේ පරිමාණය අනුව වර්ග කරන නිර්ණායක මොනවද? ඒ ටික කතා කරන්න තියෙනවා. නිර්ණායක ටික කතා කරන්න තියෙනවා. තව සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ දෙක තමයි තියෙන්නේ. ඊළඟට ව්‍යාපාරයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වාසිය පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරලා. අපි ලබන සතියේ ටික කතා කරලා තනි පුද්ගල හවුල් මේ දෙක මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ විදිහට 6:30 8:30 තමයි පන්ති කරගෙන යන්නේ. හැබැයි අපිට ඉදිරියේදී මේක 6 8:30 තමයි කරන්න නැත්නම් 6:30 9. ඔය වගේ පොඩ්ඩක් පැය භාගයක් වැඩි කරන්න වෙනවා. හොඳයි. තරහ වෙන්න එපා. තරහ වුණත් කරන්න දෙයක් නෙමෙයි. පොඩ්ඩක් වෙලා වැඩි කරන්න වෙනවා. ඒක අපිට 10 වසර ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මම බලාපොරොත්තු වෙනවා 10 වසර විශ්ව නිර්දේශය අඩුම තරමේ පෙබරවාරි වෙද්දී ඉවර කරන්න. 6 තමයි අමාරු. පෙබරවාරි අවසාන වෙද්දී 10 ඉවර කරන්න. ජනවාරි පෙබරවාරි. උගල මාර්තු අප්‍රේල් මැයි මාසෙ සති කිහිපයක් තියෙනවා. අපිට ඇති ඒ කාලේ 11 වසර විශ්ව නිර්දේශය ඉවර කරගන්න. 11 වසර ටික ඉවර කරගන්න. 10 ටික හොඳට හැදුනාට පස්සේ 11 ටික ඉක්මනට කරගන්න පුළුවන්. ඒ නිසා හරි 9ට ගීතාංශගේ ක්ලාස්. ඔය එනම් අපි බලමු 6 8:30 වගේ පොඩ්ඩක් කරගන්න. අවශ්‍ය වෙලාවදී අපි සිකුරාදා පන්තියත් ඉදිරියේදී දැම්ම නෙවෙයි අවශ්‍ය තැන්වලදී මම සිකුරාදා පන්තියක් ගන්නවා මුල සිට පන්තියට. හරි එහෙනම් අදට පන්ති අපි අවසන් කරමු. නැවතත් ඊළඟ සතියේ හමු වෙමු. හැමෝටම ආයුබෝවන් උස්සන්නයි දරුවන් සම්මයි. ගැටලු තියෙනවා නම් මොනවා හරි අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. chat එකේ අහන්න පුළුවන්.